හොඳයි දුවලා පුතාලා. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන කියන විෂයෙහි පස්වෙනි පාඩම. පස්වෙනි පාඩමේ පස්වෙනි ඒකකය අපි පසුගිය පාඩමෙන් සාකච්ඡා කළා. අපි මේ සාකච්ඡා කරමින් සිටින මාතෘකාව ගිණුම් කරන සමීකරණය. දුවලා පුතාලා දන්නවා ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ ගිණුම් කරන්නේදී අපිට ලැබෙන ඉතාමත් වැදගත් සමීකරණයක්. මේ තුලින් අපි මනා සම්බන්ධතාවයක් ගැන අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් භාරයේ පවතින වත්කම් සහ එම වත්කම් වල හිමිකාරත්වය බෙදිලා යන්නේ කෙසේද කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්වයන් අතර මේ හිමිකාරත්වය බෙදී යන ආකාරය. ඒතර මෙතෙන්දී හිමිකාරත්වය කියනකොට අපිට එතෙන්දී කාණ්ඩ දෙකක් ලැබෙනවා. ප්‍රධාන වශයෙන් මේ ව්‍යාපාරයට මුදල් එහෙම නැත්නම් ප්‍රාග්ධනය ආයෝජනය කරන ව්‍යාපාරයේ හිමිකරුවන් ඔවුන්ගේ අයිතියට අපි විශේෂ නමක් කියනවා හිමිකම් කියලා. ඊට පස්සේ මේ වත්කම් මූලනය කරන්න ව්‍යාපාරයේ ආයෝජකයන් හැරුණම තව එක කොට්ටාසයක් ඉන්න පුළුවන්. ඒ තමයි ව්‍යාපාරයට ණය සපයන වගකීම් ලෙස නිරූපණය වෙන අනෙකුත් පාර්ශවය. එතකොට අපි දන්නවා වගකීම් කිව්වයින් පස්සේ උදාහරණයක් විදිහට මේකට අයිති වෙන්න පුළුවන් බැංකු ණය, ඒ වගේම ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු කරගෙන යන්න ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ ටික ව්‍යාපාරයට ණයට සපයනවා නම් කුඩා කාලයකට ඒකට අපි කියනවා ණය හිමිය කියලා. තවත් අපිට ලැබෙන මේ වගකීමක් තමයි ව්‍යාපාරය විසින් ඉදිරි කාලයේදී ව්‍යාපාරයේ සම්පත් භාවිතා කරලා ඒ වගකීමෙන් නිදහස් වෙන්න තවත් අපිට ලැබෙන දේවල් තමයි මේ උපචිත වියදම් වගේ දේවල්. උදාහරණයක් විදිහට අපි ෆැක්ටරි එකක් ගත්තොත් එහෙම ෆැක්ටරි එකේ විදුලි බිල අපි ගෙවන්නේ මාසයක් ගත වෙලා ඊට පස්සේ අපිට විදුලි බල මණ්ඩලයෙන් බිල ලැබුණයින් පස්සේ ඊට පස්සේ තමයි පසු දිනයක තමයි අපි විදුලි බිල ගෙවන්නේ. එතකොට විදුලි බිල අපි ගෙවන කල් ව්‍යාපාරයේ ගිණුම් තොරතුරු වල එම ගෙවිය යුතු විදුලි බිල පෙන්වන්නේ වගකීම් ආකාරයෙන්. එමනම් මේ ව්‍යාපාරයක වත්කම් සහ එම වත්කම් වල හිමිකාරත්වය අතර සම්බන්ධතාවය තමයි මේ ගිණුම් කරන සමීකරණය ආශ්‍රයෙන් අපි අධ්‍යයනය කරන්නේ. එතකොට මේ යටතේ අපිට ලැබෙන්නේ මොන වගේ අභ්‍යාසද කරන්න ලැබෙන්නේ? අපේ ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් එහෙම අපිට මෙන්න මේ වගේ ටේබල් එකක් දීලා ඒ ටේබල් එකේ මේ වගේ ගණදෙනු ටික අපිට ඇතැම් වෙලාවලට දීලා තියෙන්න පුළුවන්. අපි ඒ වගේ අභ්‍යාස කලින් එකක් දෙකක් කළා. ඊට පස්සේ මේ ගනුදෙනු දිහා බලලා මේ ටේබල් එක ඇතුලේ තියෙන මේ තොරතුරු දිහා බලලා සමහර වෙලාවට අපෙන් අහනවා මේ ගනුදෙනු මොකක්ද කියලා විස්තර කරන්න කියලා. මෙතන සිද්ධ වෙලා තියෙන ගනුදෙනුව කුමක්ද කියලා විස්තර කරන්න කියලා. ඉතින් මේ ටේබල් එකක් දිහා අපි බැලුවයින් පස්සේ අපිට මේකෙන් අදහසක් ගන්න අමාරුයි. මොකද්ද මේ ගනුදෙනුව කියලා. නිසා මේ ටේබල් එක දිහා අපි වඩාත් උවමනාවින් බලලා ඊට පස්සේ මේකේ තියෙන ඒ ගනුදෙනුව වැටෙන්නේ වත්කමක් යටතේද එහෙම නැත්නම් හිමිකමක් යටතේද ඒ ගනුදෙනුව තියෙන්නේ එහෙම නැත්නම් වත්කම් තියෙන පැත්තේ විතරක්ද? උදාහරණයක් විදිහට එහෙම ගනුදෙනු තියෙන්න පුළුවන් මෙතන. අපි ගත්තොත් එහෙම මේකේ අපිට එහෙම එකක් පේන්නේ නැහැ. නමුත් සමහර ගනුදෙනු තියෙනවා මේ වත්කම් පැත්තේ දෙවරක් ඒක සම්බන්ධ වෙලා තියෙනවා. හරි නේද? ඊට පස්සේ තවත් කොටසක් අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙතන ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ හිමිකම් පැත්තේ එක ගනුදෙනුවක්. ඊට පස්සේ වත්කම් පැත්තේ එක ගනුදෙනුවක් ලක්ෂ 3ක්. එතකොට මේ දෙක වෙනස් වෙන්නේ මෙන්න මේ ලයින් එකෙන්.
ඒතර මේක දිහා බලාගෙන තමයි අපි මේ ගනුදෙනු වල ස්වરૂපය අධ්‍යයනය කරන්න ඕන. ඊට පස්සේ අපි එතකොට අපිට මේ මොකද්ද මේ ගනුදෙනුව කියලා විග්‍රහ කරන්න තමයි මේ අභ්‍යාසය අන්තිමට තියෙන්නේ. තවත් සමහර ගණන් තියෙනවා අභ්‍යාස තියෙනවා අපිට ගනුදෙනු ටික දීලා තියෙනවා මෙහෙම විස්තරාත්මකව රචනාමය ස්වරූපයෙන් අපිට කියනවා ඒක ගිණුම් කරන සමීකරණය තුල ඒක පෙන්වන්න කියලා. ඉතින් ඔන්න ඔය වගේ අභ්‍යාස තමයි අපිට මේ ගිණුම් කරන අධ්‍යයනයේදී මේ අපේ මේ ගිණුම් කරන සමීකරණය ආශ්‍රිතව අපිට ලැබෙන්නේ. ඉතින් මේකේ මේ අභ්‍යාසවල යෙදීමෙන් මේ ගණන් හදලා අපි ලබන මේ පන්නරේ තුලින් අපට අපේ ප්‍රවීණතාවයක් අපිට වර්ධනය කරගන්න පුළුවන්. ඒ තමයි මේ ගනුදෙනු කුමන වර්ගයකට අයත් ගනුදෙනුද කියන එක තීරණය කරන්න. ඒ කියන්නේ අපි දන්නවා වත්කම්, හිමිකම්, වගකීම්. ඒ විතරක් නෙමෙයි මේ ගිණුම් කරන සමීකරණය තුල මේ පෙන්නන ගනුදෙනු වල අපි වැදගත් ලක්ෂණයක් දකිනවා. ඒ තමයි ද්විත්ව බලපෑම. ගනුදෙනු වල ද්විත්ව බලපෑම. ඒ ද්විත්ව බලපෑම අපිට හඳුනගන්න බැරි වුණොත් එහෙම අපිට මේ අභ්‍යාසයේ නිවැරදි ආකාරයෙන් කරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ අභ්‍යාස වැඩි වැඩියෙන් කරායින් පස්සේ අපේ කුසලතාවයේ වර්ධනය වෙනවා. ඊට පස්සේ මේක ප්‍රයෝජනවත් වෙනවා අපේ ඊළඟ පාඩමට. අපේ ඊළඟ පාඩම තමයි 6 වන පාඩම් ඒකකය ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියලා. ඒ ඔස්සේ තමයි අපි මේ ගිණුම් ආශ්‍රිතව මේ ව්‍යාපාර තොරතුරු ගනුදෙනු පෙන්නන ඊළඟ ද්විත්ව සටහන් න්‍යායට අපි මෙතනින් තමයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒක හන්ද අපි තාම ඒක දන්නේ නැහැ ද්විත්ව සටහන් න්‍යාය කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි අපේ ඊළඟ පාඩම. ඒ නිසා ඒකට සාර්ථකව ප්‍රවිෂ්ඨ වෙන්න අපි මේකෙන් මේ කරන අභ්‍යාස අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒක හන්ද තමයි අපි මේ පෙළ පොතේ තියෙන තවත් අභ්‍යාසයක් අපි අද දින කිරීමට තෝරගත්තේ. මේක තමයි අපේ මේ 5 වෙනි පාඩමේ අවසාන කොටස. ඊට පස්සේ අපි 6 වෙනි පාඩමට අපි ප්‍රවිෂ්ඨ වෙනවා. හොඳයි. අපි එහෙමනම් සුපුරුදු පරිදි මුලින්ම බලමු මේ ගාණෙන් මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ටේබල් එකක් ඇතුලේ අපිට දීලා තිනවා යම් කිසි සංඛ්‍යා ටිකක් අපිට පේනවා. වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම. අපි දන්නවා මේක ගිණුම් කරන සමීකරණය කියලා. එහෙමනම් මේක ගිණුම් කරන සමීකරණය ආශ්‍රිත අභ්‍යාසයක්. අපි බලමු තව දුරටත් මේක අවසන් වෙන්නේ කොහොමද කියලා. මේකේ අවසානයේ සටහන් වෙනවා මාසය තුල අයිතිකරු මුදල් ගැනිලි කිසිවක් සිදු කර නැත. අවශ්‍ය වන්නේ එක් එක් දිනයේ සිදු වී ඇති ගනුදෙනුව අගයන් සහිතව දැක්වීම. අන්න අර මං කිව්ව පළවෙනි ස්වරූපයේ අභ්‍යාසයක්. ඒ කියන්නේ ටේබල් එකක් ඇතුලේ අපිට දෙනවා සංඛ්‍යා ටිකක්. ඒ සංඛ්‍යා ටික අධ්‍යයනය කරලා අපිට කියනවා ඒ ගනුදෙනු මොනවද කියලා විග්‍රහ කරන්න කියලා. එතකොට අපේ උත්තරය තමයි අපි මේ ලියන රචනාමය ස්වරූපයේ උත්තරයක්. ඒක හන්ද අපි මේවා හුරු පුරුදු වෙන්න ඕන මොන විදිහටද මේවට උත්තර දෙන්නේ කියලා. එතකොට ගනුදෙනු කීයක් තියෙනවද කියලා මේකෙන් අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේ ජයන්තගේ ව්‍යාපාරයේ අප්‍රේල් මාසයේ සිදු ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට බලපා ඇති ආකාරය පහත දැක්වේ. අන්න බලන්න. අප්‍රේල් මාසයේ ජයන්ත මහතාගේ ව්‍යාපාරයේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒ ගනුදෙනු ටික ජයන්ත මහතාගේ ගිණුම් සටහන් කරන ඇකවුන්ටන්ට් ඒ ගනුදෙනු ටික නිවැරදි ආකාරයෙන් ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරලා වගේ පේනවා. අපි ඒක දන්නේ නැහැ. අපිට ඕනනම් ඒක පරීක්ෂා කරන්න පුළුවන්. එතකොට ගනුදෙනු කීයක් තියෙනවද? මෙතන මේ පැත්තේ 4ක් තියෙනවා. මේකෙත් තියෙනවා 4යි 3යි 7යි 9යි. අවසාන ශේෂ ටික දෙවෙනි එකෙත් දාලා තිනවා. එච්චරයි. පිටු දෙකක තමයි තියෙන්නේ. එතකොට ගිණුම් කරන සමීකරණයක තියෙන මූලික ලක්ෂණය මොකද්ද? සමීකරණයක් කියලා කියන්නේ සමාන ලකුණකින් දෙපැත්තකට එන කොටස් කීපයක්.
එතකොට සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන කොටස එකක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමාන ලකුණෙන් දකුණු පැත්තේ කොටස් මෙතන දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගිණුම් කරන සමීකරණේ මූලික ස්වරූපයට තමයි මේක පෙන්නලා තියෙන්නේ. අපි කලින් අධ්‍යයනය කරා අපිට ඕනනම් මේ සමීකරණේ මීට වඩා ටිකක් වෙනස් කරලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ වගකීම් උක්ත කරලා ඉවරලා සමීකරණය අපිට ලියන්න පුළුවන්. වත්කම් එතකොට හිමිකම් අපි සමාන ලකුණේ මේ පැත්තට කියනවා වත්කම් අඩු කිරීම හිමිකම්. මේ ආදි වශයෙන්. නමුත් මේ ටේබල් එක තියෙන්නේ ගිණුම් කරන සමීකරණේ සාමාන්‍ය ස්වරූපයෙන් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් වල අයිතිය බෙදී යන ආකාරය. ඒ විදිහටනේ මේක දීලා තියෙන්නේ. ඒකනේ මේ වත්කම් තනි වෙලා මේ පැත්තේ තියෙන වම් පැත්තේ. හරි. එහෙමනම් අපිට අර පරීක්ෂණය ඕනනම් කරන්න පුළුවන්. මොකද්ද පරීක්ෂණය? මේ ගිණුම් කරන සමීකරණය හරිද කියලා. කොතනදී හරි මේ ගිණුම් කරන සමීකරණය වැරදුනා නම් ඒක අපිට පරීක්ෂා කරන්නත් පුළුවන්. සමහරවිට අපිට ගාණක් එන්න පුළුවන්. මේකේ වැරදි ආකාරයෙන් ගිණුම් කරන සමීකරණේ ගණදෙනු සටහන් කරලා තියෙන දේවල් හොයන්න කියලා. ඒවා නිවැරදි කරන්න කියලා කිව්වොත් එහෙම නේද? අපි බලමු මේ ගිණුම් කරන සමීකරණය නිවැරදිද කියලා පළවෙනි දේ. හරි? මොකද්ද? ආරම්භක ශේෂය තියෙනවනේ දරුවනේ. එහෙනම් මොකක්ද සිද්ධ වෙන්න ඕන? වත්කම් වලට සමාන වෙන්න ඕන හිමිකම් එකතු කිරීම වගකීම. එහෙනම් ආරම්භක ශේෂයට තුලනය වෙනවද කියලා බලමු. වත්කම් පැත්තේ එකතු කීයද? ලක්ෂ 5යි, ලක්ෂ 2යි, ලක්ෂ 7යි, තව එකක් තියෙනවා මුදල් ශේෂේ ලක්ෂ 9යි. මේ පැත්තේ ලක්ෂ 9ක් තියෙනවා. හරිද? මං නිකමට ලියන්නම් මේ පරීක්ෂණය මොකක්ද කියලා. සමීකරණේ මේ පැත්තේ එකතුව ලක්ෂ 9යි. අපි මේ නිවැරදිද කියලා පරීක්ෂා කරනවා. මේ පැත්තේ එකතුව කීයද? ලක්ෂ 9යි. එහෙමනම් ආරම්භක ශේෂය නිවැරදි ආකාරයෙන් ගිණුම් කරන සමීකරණයට ඇතුළත් වෙලා තියෙනවා. එතන මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ගණදෙනුවක් සිද්ධ වෙන විට මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන මේ තැන් දෙකක වෙනස්කම් සිද්ධ වෙනවා. කොහේ හෝ තැන් දෙකක වෙනස්කම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා එක තැනක නෙමෙයි. ඒ තමයි මේ අර ගණදෙනු වල ද්විත්ව බලපෑම කියන එක හන්ද. ඒක මේ වත්කම් ඇතුලේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් හිමිකම් වල වෙන්න පුළුවන් එකක් වත්කම් වල වෙලා අනිත් එක වගකීම් වෙන්න පුළුවන්. මේක දිහා බලනකොට පේනවා මේ. අපි එකක් දෙකක් බලමු. මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? වත්කම් පැත්තෙන් එක ගණදෙනුවක් තියෙනවා ඒකේ අනිත් ගණදෙනුව අනිත් ද්විත්ව බලපෑම තියන්නේ කොහෙද? හිමිකම් පැත්තේ. වත්කම් මුදල් ලක්ෂ 3ක් වැඩි වෙලා තියෙනවා. මුදල් ශේෂය ඉහළට ගිහිල්ලා. ලාච්චිය තිබ්බ මුදල් වැඩි වෙලා. අනික් පැත්තෙන් අයිතිකාරයාගේ හිමිකමත් ඉහළට ගිහිල්ලා. ඒක කොහොමද උනේ? මේ ගණදෙනුව මොකද්ද? මේකට පුරෝකථනයක් දෙන්න ඕන. මේ ගණදෙනුව කුමක් විය හැකිද? නිවැරදිම ආකාරය. ඒක තමයි අපේ අභ්‍යාසය. එහෙම නේද? මේ ආකාරයෙන් අපිට ගණදෙනු රාශියක් දීලා තියෙනවා. එක එක තැන්වල ද්විත්ව බලපෑම පෙන්නලා තියෙනවා. මේ හැම වෙලේම ද්විත්ව බලපෑමක් තියෙනවා. ස්ථාන දෙකක වෙනස් වෙලා මේ බලන්න මේකේ මෙතන 1යි 2යි ද්විත්ව බලපෑම. මුදල් ණය හිමියෝ. ඒ වගේම මේකේ ස්ථාන 3ක වෙනස් වෙලා තියෙනවා. ද්විත්ව බලපෑම ස්ථාන 3ක තමයි අපි ඒක පෙන්눔 කරන්නේ. එහෙමනම් අපි දැන් වැඩේ පටන් ගමු. පළවෙනි ගණදෙනුවට අපි යමු. එතන මේක අපි උත්තර දෙන්න අපි මේ වගේ වෙනම කොටසක් අපි භාවිතා කරමු. අපි මෙහෙම මොකද අපි පිළිතුරු දෙන්න ඕන කොහොමද මේ අපෙන් අහන්නේ එක් එක් දිනේ සිදුවී ඇති ගණදෙනුව අගයන් සහිතව දැක්වීම. ප්‍රශ්නේ අහලා තියෙන විදිහට අපි උත්තරේ දෙන්න ඕන. එහෙම නේද? එහෙමනම් අපි ඒකට පොඩි ආකෘතියක් සකස් කරගමු. අපි කොහොමද මේක පෙන්වන්නේ කියලා.
වැදගත් කරුණු තමයි මේ ගනුදෙනුව සිදුවෙච්ච දිනය අපිට පෙන්වන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ඉස්සෙල්ලම ගමු ඒ ගනුදෙනුව හඳුනගන්න අපි දිනය පෙන්눔 කරනවා. ඊට පස්සේ අපිට විස්තර කරන්න පුළුවන් මේ ගනුදෙනුව මොකක්ද කියලා. අගයන් සහිතව. හරි? අපි ඊට පස්සේ මේ පැත්තේ එහෙමනම් දිනය පෙන්නලා අනිත් කොටසෙන් අපි අගය පෙන්වන්න උත්සාහ කරමු. මොකක්ද ගනුදෙනුව කියලා. එහෙනම් අපි දිනය දාගත්තා. පළවෙනි දේ තමයි පළවෙනි දිනය. ඊට පස්සේ අපි බලමු විස්තරය. මේ විදිහට අපි මේක විස්තර කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. එhmenan අපි බලමු පළවෙනි ගනුදෙනුව සිද්ධ වෙන දවස කවද්ද කියලා. පළවෙනි ගනුදෙනුව සිද්ධ වෙන්නේ 4 වෙනි මාසේ 3 වෙනිදා. අප්‍රේල් මාසයේ සිදුවෙච්ච ගනුදෙනුව තමයි අපි මේ සාකච්ඡා කරන්නේ, අභ්‍යාසය කරන්නේ. එහෙනම් අපි බලමු 4 වෙනි මාසේ 3 වෙනිදා සිද්ධ වෙලා තියෙන ගනුදෙනුව මොකක්ද කියලා අපි අනුමාන කරමු. එහෙනම් ගිණුම් කරන සමීකරණයේ වත්කම් පැත්තේ මුදල් කියන වත්කම. අන්න අපිට විස්තර ගොඩක් හොයාගන්න පුළුවන් මේ ටේබල් එක දිහා බලලා. මොකද ගනුදෙනුව තියෙන ස්ථානය අපිට පෙන්නලා තියෙනවා. එතකොට ඒ තියෙන ස්ථානය ඔස්සේ ඉහළට යන විට ශීර්ෂයට යන විට ඒ ගනුදෙනුව මොකක්ද කියලා අපිට පොඩි හින්ට් එකක් හම්බ වෙනවා. එහෙම නේද? මේක මෙතන තියෙන්නත් පුළුවන්. මෙතන තිබිලා තිබ්බොත් එහෙම මේක මොනවා සම්බන්ධ දෙයක්ද? ණය ගැතිය හා අදාළ ගනුදෙනුවක්. එහෙනම් ඔන්න අපි දැන් පළවෙනි හින්ට් එක හොයාගත්තා. මේ මොකද්ද වෙලා තියෙන්නේ? වත්කම් පැත්තේ මුදල් කියන වත්කම. වත්කම් විවිධාකාරයි. මුදල් වෙන්න පුළුවන්, ණය ගැතිය වෙන්න පුළුවන්, භාණ්ඩ තොග වෙන්න පුළුවන්, මෝටර රථ වෙන්න පුළුවන්. මතකයි නේද? ජංගම වත්කම්, දිගුකාලීන වත්කම්. අපි ඒවා ඉගෙන ගත්තා. එහෙමනම් මේක ඇතුලේ ඒවා ඔක්කොම තියෙනවා. දිගුකාලීන වත්කම් තියෙනවා, මේවා ජංගම වත්කම්. අපි ඉගෙන ගත්තා මේවා. එහෙමනම් පළවෙනි ගනුදෙනුව සිද්ධ වෙන්නේ මුදල්. ධන ලකුණෙන් මොකද්ද කියන්නේ? ව්‍යාපාරයට මුදල් එකතු වෙලා. මුදල් ශේෂය මොකද්ද වෙන්නේ? ඉහළට යනවා. ලාච්චුවේ තියෙන මුදල් වැඩි වෙනවා. ලක්ෂ කීයකින්ද? 3කින්. ගනුදෙනුවේ ප්‍රමාණය අපි දන්නවා. ඒත් එක්කම අපි දැන් බලනවා මුදල් එකතු වෙලා නම් මුදල් වැඩි වෙන මුදල් ව්‍යාපාරයට එන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවානේ. කාටද කියන්න පුළුවන්? ඔබ කියන්න බෑ. හරියටම හරි. අයිතිකරු විසින් ප්‍රාග්ධනය එකතු කිරීම. එතකොට ওই ක්‍රමයේ විතරද තියෙන්නේ? මුදල් ව්‍යාපාරයට එකතු වෙලා මුදල් වැඩි වෙන්න. අපි මේ පැත්ත ගැන අමතක කරොත් දැන් මෙතන හිමිකම තමයි වැඩි වෙලා තියෙන්නේ. වෙන ක්‍රම නැද්ද ව්‍යාපාරේ මේ මුදල් එකතු වෙන එක මේ පැත්තෙන් ඒක බිහි වෙන්න බැරිද? කවුද දෙන්නේ කියලා? සල්ලි කොහොමද ව්‍යාපාරයට එන්නේ කියලා? ඒ වගේ විවිධ ක්‍රම තියෙනවා. එහෙම නේද? එහෙමනම් දැන් මෙතනදී අපිට තියෙන හින්ට් එක තමයි මේක මේ හිමිකම හා අදාළ ගනුදෙනුවක්. හිමිකම කියලා කියන්නේ ව්‍යාපාරේ අයිතිකරු හා සම්බන්ධ ගනුදෙනුවක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. මේක ඕනනම් අපිට වෙන්න පුළුවන් ණය ගැතිය විසින්. ණය ගැතිය කියන්නේ අපිට භාණ්ඩ විකුණලා ණයට ඕන් අපිට මුදල් ගෙවන්න ඕන ඉදිරි කාලයකදී. අපි ණයට භාණ්ඩ විකුණනවා මාසෙක ණයකට. ඊට පස්සේ මාසයක් ගත වෙනකොට ඒගොල්ලෝ අපිට සල්ලි දෙන්න ඕන. එහෙනම් මේ ගනුදෙනුව ණය ගැතියන්ගෙන් ලැබිච්ච මුදලක් වෙන්නත් පුළුවන්ව තිබුණා. නමුත් දැන් එහෙම නැහැ. මොකද මේක හිමිකම් කියලා මෙතන දීලා තියෙන නිසා. මේ පේනවද? මේක හිමිකම් හා අදාළ ගනුදෙනුවක් සහ මුදල් හා අදාළ ගනුදෙනුවක්. මුදල් තමයි වැඩි වෙන්නේ. මුදල් වැඩි වෙනවත් එක්කම හිමිකමත් වැඩි වෙනවා. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? අර පුතා කිව්වා වගේ
මේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ව්‍යාපාරයේ හිමිකරු විසින් ව්‍යාපාරයට අතිරේක ප්‍රාග්ධනයක් යොදවලා තිනවා ලක්ෂ 3ක. මොකද මේ වෙන විටත් මෙයා ලක්ෂ 7ක් ආයෝජනය කරලා. ගිණුම් කරන සමීකරණයේ හිමිකම කියන ශීර්ෂය යටතේ තියෙන ආරම්භක ශේෂයෙන් පෙන්නනවා මීට ඉස්සෙල්ලා මේ ව්‍යාපාරයේ අයිතිකරු මේ ව්‍යාපාරයේ කොච්චර මුදලක් ආයෝජනය කරලා තියෙනවද කියලා. ඒ ශේෂය අපිට තියෙනවා ලක්ෂ 7ක් විදිහට. දැන් මොකද කරන්නේ? ජයන්ත විසින් තවත් ලක්ෂ 3ක් තමාගේ පුද්ගලික ධනය අරගෙන ව්‍යාපාරයට එකතු කරනවා. ඒ ටික ව්‍යාපාරයට ලැබෙනවත් එක්කම ව්‍යාපාරයේ ගණකාධිකාරීවරයා මොකද්ද කරන්නේ? ඒක ව්‍යාපාරයේ සේප්පුව ඇතුළට දාගන්නවා. ව්‍යාපාරයේ සේප්පුව ඇතුලේ දැනට තියෙනවා මුදල් ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් තියෙනකොට තව ලක්ෂ 3ක් එකතු වෙනවා කියන්නේ සේප්පුවේ තියෙන මුදල් ටික ලක්ෂ 5 දක්වා ඉහළ යනවා. හරි නේද? එතකොට ගනුදෙනුවක ද්විත්ව බලපෑම කියලා කියන්නේ එම ප්‍රමාණයෙන්ම තවත් තැනක ඒ වෙනස සිද්ධ වෙනවා. ගිණුම් කරන සමීකරණයට බලපෑම් දෙකක් ඇති වෙනවා ස්ථාන දෙකක. මෙන්න මේ අවස්ථාවේ තියෙන ස්ථාන දෙක. මුදල් වැඩි වෙනවා එම ප්‍රමාණයෙන්ම හිමිකම වැඩි වෙනවා. එහෙමනම් පළවෙනි ගනුදෙනුව අපි විස්තර කරමු මේ විදිහට. දිනය අපි කිව්වේ 4 වෙනිදා නේද? අපි ඒක මතක තියාගන්න ඕන. 3 වෙනිදා. දිනය 4 වෙනි මාසේ 3 වෙනිදා මේ විස්තරය. ගනුදෙනුවේ ස්වභාවය. මොකද්ද ජයන්ත මහතා විසින් ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 3ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම. හරි නේද? එමනම් පළවෙනි ගනුදෙනුව අපි නිවැරදිව සටහන් කරා. අපිට ඒක වහන්න පුළුවන්. හරිද? හරි. එහෙමනම් ප්‍රාග්ධනය අලුතෙන් යොදවපු නිසා ඒක හිමිකම කියන තැන තමයි ඒක අනිත් පැත්තෙන් වෙනස් වෙන්නේ. මුදල් එකතු වෙච්ච හන්දා මුදල් ඉහළ යනවා. එහෙමනම් ද්විත්ව බලපෑම අපි නිවැරදිව හඳුනාගත්තා. එහෙමනම් අපි නැවත වතාවක් බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. දැන් බලන්න ගිණුම් කරන සමීකරණය තුලණය වෙලා තියෙනවද මෙම ගනුදෙනුව හන්දා? අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මේ වත්කම් පැත්තේ තියෙන අගයට ලක්ෂ 3ක් එකතු වෙනවා. ඒ වගේම මේ ගිණුම් කරන සමීකරණයේ දකුණු පැත්තට ලක්ෂ 3ක් එකතු වෙනවා. වැරදිලාවත් මේක ලියපු එක්කෙනා මෙතන ලක්ෂ 2 දැම්ම නම් මොකද්ද වෙන්නේ? ගිණුම් කරන සමීකරණය තුලිතභාවයේ නැති වෙලා යනවා. මොකද මේ පැත්තට ලක්ෂ 3ක් එකතු වෙනකොට මේ පැත්තට ලක්ෂ 2ක් එකතු වෙන්න බෑනේ. එහෙම වුණොත් අර අපි දැක්ක පරීක්ෂණයේ ලක්ෂ 9ට ලක්ෂ 9 සමාන වෙන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? මේ ගනුදෙනුව සිදු වෙච්ච වහාම ව්‍යාපාරයේ වත්කම් ප්‍රමාණය ලක්ෂ 12ට ඉහළ යනවා. එතකොට වගකීම් පැත්ත මොකද වෙන්නේ? ඒකත් ලක්ෂ 9 එකතු කිරීම ලක්ෂ 3 ලක්ෂ 12යි. හරි නේද? එහෙනම් දැන් අපි බලමු අපේ දෙවන ගනුදෙනුව මොකක්ද කියලා. දෙවන ගනුදෙනුව තමයි අපි පළවෙනි එක හරි. දැන් අපි දෙවන ගනුදෙනුව තමයි අපි දැන් හඳුනා ගන්න උත්සාහ කරන්නේ. බලන්න අපිට මේකේ පොඩි හින්ට් එකක් හොයාගන්න පුළුවන්ද කියලා. උපකාරකයක් හොයාගන්න පුළුවන්ද කියලා මේ ගනුදෙනුව. මොකද්ද සිද්ධ වෙන්නේ? දෙවන ගනුදෙනුව සිද්ධ වෙන්නේ දරුවනේ භාණ්ඩවලට අදාළව.
භාණ්ඩ තොගය කියලා කියන්නේ මොකද්ද? භාණ්ඩ තොගය කියලා කියන්නේ භාණ්ඩ තොගය කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ මොනවා හරි සිල්ලර ව්‍යාපාරයක් වගේ ව්‍යාපාරයක්. එහෙම නැත්නම් තොග ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. ව්‍යාපාරයේ නැවත විකිණීම සඳහා භාණ්ඩ ලබා ගැනීම තමයි අපි භාණ්ඩ තොග මිලදී ගන්නවා කියලා කියන්නේ. එහෙමනම් මේ ගණදෙනුව භාණ්ඩ තොග හා අදාළ ගණදෙනුවක්. හරි නේද? උදාහරණයක් විදිහට අපි හිතමු අපි පළතුරු ව්‍යාපාරයක් කියලා. පළතුරු ව්‍යාපාරයක විකුණන්නේ පළතුරු. එහෙමනම් පළතුරු මිලදී ගන්න අවශ්‍යයි. එහෙමනම් මේ ඒ වගේ දෙයක් ගණදෙනුවක් තමයි වෙලා තියෙන්නේ. පළතුරු මිලදී ගන්නවා රුපියල් ලක්ෂයක අලුතෙන්. හරි නේද? මොකද දැන්තත් ලක්ෂ දෙකක තොගයක් ව්‍යාපාරයේ තියෙනවා. මේක පවතින ව්‍යාපාරයක්. ලක්ෂ දෙකක තොගයක් තියෙනවා. තව අලුතෙන් තොගයක් මිලදී ගන්නවා රුපියල් ලක්ෂයකට. අලුතෙන් තොගයක් මිලදී ගන්නවා කියලායි මම කියන්නේ. ඒක කොහොමද මම දැනගත්තේ? මෙන්න මේ ලකුණ නිසා. මේ ධන ලකුණ. ධන ලකුණ කියලා කියන්නේ මොකද්ද? තොගය මොකද්ද වෙලා තියෙන්නේ? මෙහෙමද මෙහෙමද? තොගය වැඩි වෙලා. එහෙමනම් ලක්ෂයක තොගේ එකතු වෙලා යන අපි එහෙනම් එක පැත්තක් හොයාගත්තා. අනිත් පැත්තේ මොකද වෙලා තියෙන්නේ? ඇයි මේක ණය හිමියොන්ට එකතු වෙලා තියෙන්නේ? හේතුව මොකක්ද? මේ ගනුදෙනුවේ අනිත් පාදයේ තියෙන්නේ ණය හිමියන්ට සම්බන්ධ වෙලා. අනිත් වෙන කොතනකවත් නැහැ. අපි හිතුවොත් පළතුරු මිලදී ගත්තොත් මොකද්ද සිද්ධ වෙන්නේ? වෙන්න පුළුවන් දෙකයි සිද්ධි. එකක් තමයි මිලදී ගන්නවහාම සල්ලි ටික දෙන්න පුළුවන් අපිට. මුදලින් දෙන්න පුළුවන්. චෙක් පතකින් දෙන්න පුළුවන්. එහෙම වුණා නම් මොකද වෙන්නේ? මුදලින් දුන්නා නම් දරුවනේ එහෙනම් මුදල් අඩු වෙලා තියෙන්න ඕන ලක්ෂයකින්. අපි දැන් දන්නවනේ මේවා ගැන. එහෙම නේද? ඔව් අපි දන්නවා. ඉතින් මෙතන සාමාන්‍ය විදිහට මුදල් නම් ගෙවලා මේක අරගෙන නැහැ. එහෙමනම් ඇයි මේ ණය හිමිය වැඩි වෙලා තියෙන්නේ? ඒක සාමාන්‍ය දෙයක්. භාණ්ඩ සපයන සැපයුම්කරුවන් ඇතැම් වෙලාවල් වලට ණයට භාණ්ඩ දෙනවා. ඒක තමයි ව්‍යාපාරවල ස්වභාවය. මුදලටත් ගන්නවා ණයටත් ගන්නවා. හරි නේද? එහෙමනම් ලක්ෂයකින් ණය වැඩි වෙලා තියෙනවා. එම ප්‍රමාණයෙන්ම ඒ පැත්තෙන් එකතු වෙලා ද්විත්ත බලපෑම අපිට පේනවා. එහෙමනම් මොකද්ද මේ ගණදෙනුව? රුපියල් ලක්ෂයකට භාණ්ඩ තොග ණයට මිලදී ගැනීම. අපි ඒක ලියමු. දිනේ කවද්ද? 5 වෙනිදා. එහෙමනම් දිනය අප්‍රේල් මාසේ 5 වෙනි දින රුපියල් ලක්ෂයකට භාණ්ඩ තොගයක් ණයට මිලදී ගැනීම. හරි නේද ගනුදෙනුව? සම්පූර්ණයිද? ගනුදෙනුව සම්පූර්ණයි. එහෙමනම් අපි ඒකත් මේ විදියට අපිට වහන්න පුළුවන්. අපි දෙවන ගනුදෙනුවත් අපි හඳුනාගත්ත නිසා. එහෙමනම් අපි යමු ඊළඟ ගනුදෙනුව මොකද්ද කියලා බලන්න. මේක මම හදනවද ඕගොල්ලෝ මට හදලා කියනවද ඊළඟ ගනුදෙනුව මොකද්ද කියලා? කාටද මට උදව් කරන්න පුළුවන්? ඔන්න අපිට දිනේ තියෙනවා කවද්ද? 4 වෙනි මාසේ 8 වෙනිදා. දැන් ඔබලා කියන්න බලන්න කවුරු හරි ඔබලා අතරින් මේ ගනුදෙනුව මොකද්ද කියලා. මම මේක හදන්නේ නැහැ. මම ඔබලාට අවස්ථාවක් දෙනවා. කවුද මේකට මට පිළිතුරු දෙන්නේ? බය නැතුව ඉදිරිපත් වෙන්න. කවුද කියන්නේ? මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ගණදෙනුව අදාළ වෙන්නේ කුමන ගණදෙනු
ස්වරූපය අනුවද? ඒකට අපිට ශීර්ෂය දිහා බලලා කියන්න පුළුවන්. මොනවා සම්බන්ධවද? හරියටම හරි. පිළිතුරු ලැබෙනවා මුදල් සහ ණය ගැතියෝ අතර වෙන ගනුදෙනුවක්. ව්‍යාපාරයේ ලාච්චුවට මුදල් එක්කෝ එනවා එහෙම නැත්නම් යනවා. ඒකට සම්බන්ධ වෙන අනිත් පාර්ශවයේ වෙන කවුරුත් නෙමෙයි ණය හිමියෝ. ණය ගැතියෝ නෙමෙයි ණය හිමියෝ. මොකද මේ ගිණුම් කරන සමීකරණයේ දකුණු පැත්තෙන් තියෙන ණය හිමියෝ. එහෙනම් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අපි දැන් සැලකිලිමත් වෙන්න ඕන එක්තරා සලකුණක් ගැන. මොකක්ද ඒ සලකුණ? අපි දැක්ක මේ සමහර දේවල් ධන, සමහර දේවල් ඍණ. නේද? එහෙනම් මුදල් ලාච්චුවට ඍණ කියලා කියන්නේ මොකක්ද? හරියටම හරි. ඔන්න උත්තරේ අපිට හම්බුණා. එක්කෙනෙක් හරියටම කිව්වා බොහොම ස්තුතියි. එයා කියනවා මේකේ සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ණය හිමියන්ට මුදල් ගෙවලා. ඒක හරිද? ඒක හරි විදිහට බාර ගන්න පුළුවන්ද? තව කවුරු හරි පිළිතුරු දෙන්න. ඒක හරිද? තව එක්කෙනෙක් අනුමත කරනවා. අන්න ඒ වගේ අපි හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. ඇයි මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මයිනස් එහෙම නැත්නම් ඍණ කියලා කියන්නේ ලාච්චුවෙන් සල්ලි ඉවත් කරගෙන තියෙනවා. ලාච්චුවට සල්ලි ලැබිලා නෙමෙයි ඉවත් කරගෙන තිබෙනවා. ඒත් එක්කම අනිත් වෙනස සිද්ධ වෙන්නේ මොකද්ද? අනිත් වෙනස තමයි දරුවනේ ණය හිමියෝනේ. මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ ණය හිමියෝ. ණය හිමියෝ මොකද්ද වෙන්නේ? ඒකත් අඩු වෙනවා නේ. අඩු වෙනවා. එවනම් අර කිව්ව විදිහට මේ සිද්ධ වෙලා තියෙන්නේ 4 වෙනි මාසේ 8 වෙනිදා රුපියල් 50000ක් ණය හිමියන්ට ගෙවීම. දිනේ තමයි 4/8 ණය හිමියන්ට රුපියල් 50000ක් පියවීම. ණය තිබ්බොත් කවදා හරි ගෙවන්න ඕන. ඒකයි අපි එකට වගකීමක් කියලා කියන්නේ. ඒක නිසා ව්‍යාපාරයේ සල්ලි තියෙන වෙලාවක අපි ණය හිමියන්ට ණය ගෙවිය යුතුයමයි. ඒක හන්දා කුමක්ද සිදු වෙන්නේ? ණය හිමියෝ ලක්ෂ 2ක් මුලින්ම තිබ්බා. ඊට පස්සේ ආයෙත් අපි පල්තුරු තොගයක් ගත්ත ලක්ෂ 3යි. ඊළඟ සැරේ අපි ණයට ගන්න ඉස්සෙල්ලා කියනවා සල්ලි ටිකක් දෙන්න කියලා ආපහු. ණය හිමියෝ පොඩ්ඩක් අදිමදි කරනවා අපිට සල්ලි ටිකක් දෙන්න කියලා. එහෙමනම් ලක්ෂ 3ක් දක්වා ඉහළ ගිය ණය හිමියන්ගේ ශේෂය ඔන්න ඔවුන්ට රුපියල් ලක්ෂ 50000ක් අපි ගෙවන නිසා 2,50,000ට අඩු වෙනවා. ඒක අඩු වෙනවත් එක්කම අපේ ව්‍යාපාරයේ තියෙන ලාච්චුවේ තියෙන මුදලුත් රුපියල් 50000කින් අඩු වෙලා තියෙනවා. ගිණුම් කරන සමීකරණේ හොඳින්ම තුලණය වෙනවා. මොකද එකම ප්‍රමාණයකින් ද්විත්ව බලපෑම ගිණුම් කරන සමීකරණයට අපි නිවැරදිව ඇතුළත් කරලා තියෙන නිසා. එහෙමනම් අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. 4 වෙනි මාසේ 10 වෙනිදා ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ඒ ගනුදෙනුව මොකක්ද කියලා අපි බලමු. කවුද උත්තර දෙන්නේ? මේ සැරේ මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කවුරු අතරද? වත්කම් පැත්තේ කවුරු අතරද? මුදල් නිතින්නේ. මුදල් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. ඒ කියන්නේ ව්‍යාපාරයේ කැෂියර් එකට මුදල් අඩු වෙලා තියෙනවා. මුදල් අඩු වෙන්න පුළුවන් හේතුව මොකද්ද? කාට හරි ගෙවීමක් කරොත් තමයි මුදල් අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරේ මුදල් සොරකම් කිරීමක් වෙන්නත් පුළුවන්. ඒක අපි හිතලා ගෙව්ව එකක් නෙමෙයි. හොරෙක් ඇවිල්ලා ව්‍යාපාරේ මුදල් ලාච්චියෙන් ඉවත් කර ගන්නවා. දැන් මේක මොකක්ද වෙලා තින්නේ? හොරෙක්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්ද? එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නේද? නමුත් අපි සාමාන්‍යයෙන් සොරකමක් අපේක්ෂා කරන්නේ නැහැ නේ ව්‍යාපාරයක. ඒක නිසා අපි සාමාන්‍ය විදිහේ පිළිතුරක් අපි මෙතනට දෙන්න බලමු. අපට නිදහස තියෙනවා මේක නිර්වචනය කරන්න නිවැරදි ආකාරයෙන්. එහෙම නේද? හේතුව තමයි දැන් මේ අවස්ථාවේදී නම් මේ හිමිකම කියලා කියන්නේ කවුද? මෙතන ඉන්න පුද්ගලයා කවුද?
ව්‍යාපාරයේ අයිතිකරු. මේ ව්‍යාපාරයේ ලාච්චුව මේ ඉන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. ව්‍යාපාරයේ අයිතිකරුට ව්‍යාපාරයේ ලාච්චුවෙන් සල්ලි ටිකක් ගන්න බැරිද? ගන්න පුළුවන්. මොකද ඒක තමාගේ ව්‍යාපාරය නිසා. තමාගේ උනාට ව්‍යාපාරයේ ඉන්න accountant ඒක ලකුණු කරලා තමයි දෙන්නේ. මොකද වගකීමක් තියෙනවා මේ ව්‍යාපාරයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා කියන්නේ. සල්ලි ගන්න පුළුවන්. නමුත් ඔබගේ ප්‍රාග්ධනය ඔබගේ අයිතිය එම ප්‍රමාණයෙන් අපිට අඩු කරන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරයකට මුදල් එකතු කරනකොට ඔහුගේ අයිතිය අපි වැඩි වෙලා කියලා පෙන්නනවා හා සමානවම ව්‍යාපාරයේ මුදල් එහෙම නැත්නම් භාණ්ඩ ගත්තොත් එහෙම අපි ඒකට අපි කියනවා ව්‍යාපාරයේ හිමිකම අපි අඩු කරලා දානවා. මේකට අපි විශේෂ නමක් කියනවා. මොකක්ද ඒ නම? ව්‍යාපාරයේ තියෙන මුදල් එහෙම නැත්නම් භාණ්ඩ අයිතිකරු විසින් තමන්ගේ පුද්ගලික පරිභෝජනය සඳහා ගන්නකොට කියන විශේෂ නම තමයි මෙන්න මේක. කවුද කියන්නේ? ඒ නම තමයි ගැනිලි. හරි නේද? ඉංග්‍රීසියෙන් කියනවා drawings කියලා. ගැනිලි. ගන්නවා කියන එක තමයි කියන්නේ. ගන්නවා ගැනිලි කියලා කිව්වොත් එහෙම අයිතිකරු මොකද්ද? පුද්ගලික පරිහරණය සඳහා ව්‍යාපාර දේවල් අරගෙන. භාණ්ඩ ගැනිලි වෙන්න පුළුවන්. මුදල් ගැනලි වෙන්න පුළුවන්. දැන් මෙතන අපිට හින්ට් එකක් තියෙනවා. මුදල් තමයි අඩු වෙලා තියෙන්නේ. ඒක හන්ද අයිතිකරු අරන් තින්නේ. මුදල් ව්‍යාපාරයෙන් ඉවත් කරගත්ත නිසා අපි ඒක අයිතිකරුගේ හිමිකමෙන් ඒ ගාන අඩු කරලා තියෙනවා. එහෙනම් මේ ගන් දෙනවා අපි ලියමු. දිනය 4 වෙනි මාසයේ 10 වෙනිදා 4:10 4:10 අයිතිකරු විසින් මුදල් කීයක් දෙතන තිබ්බේ? රුපියල් 10000ක් පුද්ගලික දෙයකට අරන් තියෙන්නේ. පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා ගැනීම. එහෙම නැත්නම් අපි මේකට කියන්නේ ගැනිලි කියලා. ගැනිලි. හරි නේද? එහෙනම් අපිට මේකත් දැන් වහන්න පුළුවන්. අපි ඒ ගන් දෙනවත් අපි නිවැරදිව ලකුණු කරන නිසා. ඊළඟට අපි බලමු ඊළඟ ගන් දෙනව මොකද්ද කියලා. 4 වෙනි මාසේ 10 වෙනිදා එක අපි හරි. එහෙනම් අපිට දැන් තියෙන්නේ 4:11. 4:11 මොකද්ද සිද්ධ වෙන්නේ? කාටද කියන්න පුළුවන්? රුපියල් 60000ක් භාණ්ඩ තොගය අඩු වෙනවා. ණය ගැතිය රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා. හිමිකම 40000කින් වැඩි වෙනවා. අන්න බලන්න. අර ගන්දෙනුවේ දිත්ත බලපෑම ස්ථාන කීපයක තියෙනවා. නේද? තැන් 3කට ගිහිල්ලා ගිණුම් කරන සමීකරණය. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්. මොකද්ද? අපි දැන් බලමු මේ ගන්දෙනුව මොකද්ද කියලා. ණය ගැතිය රුපියල් ලක්ෂයකින් වැඩි වෙන අතර ණය ගැතිය කියලා කියන්නේ කවුද? ණය ගැතිය කියලා කියන්නේ ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් අපි භාණ්ඩ විකුණන ව්‍යාපාරයක්. භාණ්ඩ ණයට විකුණවුවොත් තමයි ණය ගැතිය වැඩි වෙන්නේ. එහෙනම් මේ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යය. ඒ කියන්නේ භාණ්ඩ විකිණීම හා අදාළ ගනුදෙනුවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ණය ගැතිය රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා කියලා කියන්නේ මුදල් එකතු වෙලක් නැහැ. එහෙමනම් සම්පූර්ණයෙන්ම භාණ්ඩ තොගයක් ණයට විකුණලා එතකොට ණයට විකුණනකොට අපි දාන්නේ විකුණුම් වටිනාකම. භාණ්ඩවල පිරිවැය නෙමෙයි. එහෙම නේද? භාණ්ඩවල විකුණුම් වටිනාකම තමයි අපි ණය ගැති විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ ණයට ගත්ත පුද්ගලයා ව්‍යාපාරයට කීයක් ගෙවීමට
තියෙනවද කියන අගය තමයි ගනුදෙනුවේ අගය. ඒ කියන්නේ විකුණුම් වටිනාකම. විකුණුම් වටිනාකම. එහෙමනම් විකුණුම් වටිනාකම රුපියල් ලක්ෂයක් විදිහට මෙතනදී පෙන්නනවා. ඒ කියන්නේ ගනුදෙනුවේ ගාන රුපියල් ලක්ෂයයි. විකුණුම් වටිනාකම ලක්ෂයක් විදිහට පෙන්නනකොට භාණ්ඩ තොගය රුපියල් 60000ක් තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් හිමිකම රුපියල් 40000ක් එකතු වෙනවා. අපි මේ වගේ ගණන් හැදුවා. මම නැවත වතාවක් එක පැහැදිලි කරන්නම්. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. එහෙම නේද? මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මෙන්න මේ වගේ දෙයක්. මේ මොකද්ද? ව්‍යාපාරේ භාණ්ඩ විකුණලා දරුවනි. එහෙම නේද? භාණ්ඩ විකුණනකොට අපිට මොකද්ද වෙන්නේ? අපිට හම්බෙනවා විකුණුම්. තව පොඩ්ඩක් මේක අපි ඉඩගමු. මේ ගනුදෙනුව ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. එතකොට ගනුදෙනුව තමයි ණයට විකිණීම. ණයට විකිණීම කීයක්ද? රුපියල් ලක්ෂයක. එහෙම නේද? ඒ කියන්නේ එහෙමනම් ඒකට අපි කියන්නේ විකුණුම්. විකුණුම් කියලා කියන්නේ ව්‍යාපාරයට හම්බෙන ආදායමක්. හම්බෙන්න තියෙන ආදායමක්. ඒකේ ගාණ කීයද? ලක්ෂයයි. එතකොට මොනවද අපි විකුණන්නේ? ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ නේද? එවනම් ගනුදෙනුවක් සිද්ධ වෙන විට ඔන්න අපිට සල්ලි රුපියල් ලක්ෂයක් එන්න තියෙනවා. ණයට විකුණපු හන්දා. ඒක හන්දා ඒකට අපි කියනවා විකුණුම් කියලා. තාම සල්ලි හම්බෙලා නැහැ. හරි? අපි විකුණන්නේ මොනවද? භාණ්ඩ. එහෙමනම් ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා භාණ්ඩ. එතකොට මේ ව්‍යාපාරයෙන් ඉවත් වෙන භාණ්ඩ රුපියල් ලක්ෂයයිද? ලක්ෂයයි කියලා දැම්මොත් එහෙම ඉවත් වෙන එක අපි වරහන් ඇතුලේ දානවා. මේක හරියද? භාණ්ඩ විකුණන ලක්ෂයකට මේකේ වටිනාකමත් ලක්ෂයයි. මේක හරියද? එතකොට මොකද්ද වෙන්නේ? මෙතන මොකක්ද වෙන්නේ? ලක්ෂයකට ගත්ත භාණ්ඩ ටිකක් ගත්ත මේ මිල භාණ්ඩවල පිරිවැය මෙතන මේක කියන්නේ පිරිවැය. පිරිවැය කියලා කියන්නේ භාණ්ඩ මිලදී ගන්න අපිට ගිය වියදම. එහෙම නැත්නම් භාණ්ඩ නිෂ්පාදනය කරන්න ගිය වියදම. විකුණලා අපිට හම්බෙන්න තියෙන සල්ලි ටිකෙන් අපි අඩු කරොත් එහෙම භාණ්ඩවල පිරිවැය මේක මොකද්ද අපි කියන්නේ? ලාභය කියලා. එහෙම නේද? දැන් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? ලාභයක් නෑනේ මෙතන බිඳුවයිනේ. එහෙම නෙමෙයි ඒක වෙන්නේ. හැම වෙලේම අපි විකුණන්නේ ලාභයක් එක්ක. ඒක නිසා ඒ භාණ්ඩවල පිරිවැය එහෙම නැත්නම් කොස්ට් එක කියලා කියන්නේ. අර කියන්නේ අපි කඩේක බඩු ගන්න යන මහත්තයා කොස්ට් එක ගොඩක් වැඩි මෙතන. පොඩි ලාභයයි තියෙන්නේ රුපියල් 50යි තියෙන්නේ. එහෙම කියලා කියන්නේ අඩු කරන්න කියනකොට. එහෙනම් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? මේ. එහෙනම් මෙතන දිහා බලන්න. මෙන්න. භාණ්ඩ තොගයෙන් අඩු වෙන්නේ රුපියල් 60000යි. 60000 එක විකුණන්නේ රුපියල් ලක්ෂයකට. එහෙනම් මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මේක නෙමෙයි කොස්ට් එක රුපියල් 60000යි. එහෙම නේද? ලක්ෂයකට විකුණන්නේ 60000ක් වටිනා භාණ්ඩ. එහෙමනම් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? 40000ක ලාභයක් එනවා. ඔන්න ඕක තමයි සිද්ධ වෙලා තින්නේ මෙතන. ඒක එහෙම සිද්ධ වෙලාද කියලා අපි කොහොමද බලන්නේ? මේ ගනුදෙනු දිහා බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි? 60000ක් අඩු වෙලා අනිත් මේ ලාභය මොකද්ද වෙන්නේ? මේක ලාභය. එහෙම නේද? මේක ලාභය. ලාභය කාටද අයිති? මෙතනටද? නැහැ. ව්‍යාපාරයක ලාභයක් තියෙනවා නම් ඒක භුක්ති විඳින්නේ කවුද? ව්‍යාපාරයේ අයිතිකරුවන්. වියදමක් තිබ්බොත් ඒකත් අපි දාන්නේ අයිතිකරුවන්ට. එහෙමනම් මෙන්න ගනුදෙනුව. ලක්ෂයක භාණ්ඩ ලක්ෂයකට විකුණනවා ණයට විකුණන හන්ද තමයි මේ ණය ගැතිය වැඩි වෙලා තියෙන්නේ. රුපියල් 60000ක් වටිනා භාණ්ඩ රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. හරි නේද? එහෙනම් ගනුදෙනුව අපි බලමු. දිනේ කවද්ද? 4:11 4:11
4.11 රුපියල් 60,000ක් වටිනා භාණ්ඩ රුපියල් ලක්ෂයකට ණයට විකිණීම. හරිද? අපි දැන් බලමු අපි මේක හරියට කරාද කියලා. හරියට කරාද කියලා අපි කොහොමද බලන්නේ? ගිණුම් කරන සමීකරණය නිවැරදි ආකාරයෙන් මෙතන තුලණය වෙලා තියෙනවා. ඒ කියන්නේ වත්කම් පැත්තේ සිදුවෙන වෙනස වගකීම් පැත්තේ සිදුවෙන වෙනසට අගයෙන් සමාන වෙන්න ඕන. ඒක නිසා අපි පොඩ්ඩක් ඒ ගනුදෙනුව හරියට ගියාද කියලා බලමු. වත්කම් පැත්තේ වෙච්ච වෙනස තමයි දරුවනේ මෙන්න මේ දෙක අතර වෙනස. ලක්ෂයක් එකතු වෙනකොට 60,000ක් අඩු වෙනවා. එහෙමනම් ඒකේ වෙනස තමයි රුපියල් 40,000යි. 40,000යි. වත්කම් පැත්තට 40,000ක් එකතු වුණොත් මේකේ සුද්ධ ප්‍රතිඵලය එකතු වීමක්. මොකද ලක්ෂයේ ධන නිසා මේක ඍණ නිසා 40,000ක් වත්කම් පැත්තේ එකතු වෙනවා නම් අනිත් පැත්තටත් 40,000ක් ගැලපෙන්න ඕන. මේ තියෙන්නේ මේ 40,000 ගැලපිලා. එහෙමනම් ගිණුම් කරන සමීකරණයේ තවමත් තුලනාත්මකව තියෙනවා. මේ ගනුදෙනුව හන්දා අපි හරියට මේක सिद्ध කරලා තියෙනවා. හරි නේද? අපි නෙමෙයි මේ ගනුදෙනුව ලියපු පුද්ගලයා කවුරු හරි. අපි එහෙනම් බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. 4.19 වෙනි දින රුපියල් භාණ්ඩ තොගය 20,000කින් අඩු වෙනවා. ඒ වගේම හිමිකම 20,000කින් අඩු වෙනවා. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අපි මේක ඉස්සෙල්ලා කතා කරා. මොකද්ද වෙලා තියෙන්නේ? භාණ්ඩත් අඩු වෙනවා නම් ඒක ගලපලා තින්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට නම් හිමිකම කියන්නේ. මොකද්ද මෙතන සිද්ධ වෙලා තියෙන්නේ? අයිතිකරු විසින් තමාගේ පුද්ගලික පරිභෝජනය සඳහා රුපියල් 20,000ක භාණ්ඩ ලබාගෙන. දිනය 4.19. 4.19 වෙනි දින හිමිකරු විසින් පුද්ගලික පරිභෝජනය සඳහා රුපියල් 20,000ක භාණ්ඩ රැගෙන යාම. ව්‍යාපාරයෙන් තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒක අන්ද භාණ්ඩ තොගේ ව්‍යාපාරයෙන් අඩු කරලා තියෙනවා. ඒ වගේම හිමිකම රුපියල් 20,000කින් අපි ඒ සඳහා අඩු කරලා පෙන්නලා තියෙනවා. හරි නේද? එහෙමනම් අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ඊළඟ ගනුදෙනුව සිද්ධ වෙන්නේ කවද්ද? මේක අපි කළා. මේකත් අපි කළා. 4.23 වෙනිදා තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? මේක සිද්ධ වෙන්නේ ණය ගැතියෝ සහ මුදල් අතර. මුදල් වැඩි වෙලා ණය ගැතියෝ අඩු වෙලා. ඒ කියන්නේ මොකද්ද? අපි ණයට විකුණවුවොත් ඒගොල්ලෝ කවදා හරි අපිට සල්ලි දෙන්න ඕන. මේ තියෙන්නේ. මෙතන ලක්ෂයක ණයට විකුණලා තියෙනවා. ඊට ඉස්සෙල්ලත් අපි ණයට විකුණලා ඇති. ආරම්භක ශේෂයකුත් තියෙනවා. ණය ගැතියෝ ආරම්භක ශේෂයක් නැහැ. එහෙනම් දැනට රුපියල් ලක්ෂයක ණය තියෙනවා. ඊළඟ සැරේ අපි ණයට විකුණන්න ඉස්සෙල්ලා කියනවා මහත්තයෝ අපිට සල්ලි ටිකක් දෙන්න කියලා. ඒක නිසා අපිට රුපියල් 20,000ක් ලැබෙනවා. 20,000ක් ණය හිමියෝ ණයට ගත්ත ණය ගැතියෝ 20,000ක් ගෙවනවා කියලා කියන්නේ එයාගේ ණය ගැති බව රුපියල් 20,000කින් අඩු වෙනවා. මේ
ලක්ෂය අඩු කිරීම 20000 80000 බවට පත් වෙලා. එහෙමනම් ඒ සල්ලි ටික ලාච්චුවට වැටෙනවා. එහෙමනම් 4 වෙනි මාසේ 23 වෙනිදා 4 වෙනි මාසේ 23 වෙනිදා ණය ගැතියෝ රුපියල් 20000ක් මුදල් පියවීම ණය පියවලා රුපියල් කීයකින්ද 20000කින් ණය පියවලා. ඒක හොඳ දෙයක්. එහෙනම් අපි බලමු තවත් සිද්ධ වෙන ගනුදෙනු මොනවද කියලා. ඊළඟ ගනුදෙනු සිද්ධ වෙන්නේ කවද්ද? 4 වෙනි මාසේ 28 වෙනිදා. 4 වෙනි මාසේ 28 මොකද්ද වෙලා තියෙන්නේ? 5000ක් අඩු වෙනවා භාණ්ඩ තොගයෙන්. ඒක අඩු වෙන්නේ හිමිකමෙන්. එhmenan අපිට බැරිද මේක මේ වෙනස් විදිහකට අර්ථකථනය කරන්න? මට හිතෙනවා එහෙම කරා නම් හොඳයි කියලා. මොකද අපි ඉස්සලා දැක්කනේ මෙතන මේ 20000ක් අරගෙන මේ විදිහම දෙයක් වෙලා තිබ්බනේ මේ. රුපියල් 20000ක් භාණ්ඩ පුද්ගලික පරිහරණය සඳහා අරන් ගිහිල්ලා. මම මේක කියනවා මොකද අපිට නිදහසක් තියෙනවානේ මේ ගනුදෙනු ඕන විදිහට කියන්නේ. හැමෝම එක පිළිතුරු ලබා දෙන්නේ නැහනේ. එහෙම නේද? හැමෝම එක පිළිතුරු ලබා දෙන්නේ නැහැ. ඒකන්ද අපි දැන් වෙනස් ආකාරයක පිළිතුරක් දෙනවා. මොකද්ද දෙන පිළිතුර? මම තමයි දෙන්නේ. මම කියනවා රුපියල් 5000ක භාණ්ඩ හොරකම් කිරීම. ව්‍යාපාරයෙන් රුපියල් 5000ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීම. සොරකමක් සිද්ධ වෙලා. ඒක අපි හොයාගන්නවා 4 වෙනි මාසේ 28 වෙනිදා බඩු තොගයක් කිරිපිටි ටින් 5ක් නැති වෙලා. නේද? ඒකේ එහෙමනම් ඒකේ අලාභය රුපියල් 5000යි. එහෙම නේද? එතකොට මේ අලාභය කාටද? ලාභ හෝ අලාභ හෝ ඒක කාටද? ඒක දරා ගන්න සිද්ධ වෙන්නේ අයිතිකරුවන්ට. එහෙමනම් 4 වෙනි මාසේ 28 වෙනිදා 4 වෙනි මාසේ 28 රුපියල් 5000ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීම වෙන්නත් පුළුවන් විනාශ වීමත් වෙන්න පුළුවන්. සොරකම් කර තිබීම. තවදුරටත් මේ භාණ්ඩ තොගයක් විදිහට ඒක තියන් ඉඳලා වැඩක් නැහැ. හොරකම් කරා නම් ඒක අපි තොගයෙන් අයින් කරන්න ඕන. මොකද තොගේ මේ භාණ්ඩ රුපියල් 5000 දැන් නැති නිසා. මතක තියාගන්න මෙතනදී විකුණුම් වටිනාකමක් නෙමෙයි අපි අයින් කරන්නේ තොගයෙන්. භාණ්ඩ මිලදී ගන්න ගිය පිරිවැය තමයි. කොස්ට් එක තමයි අපි මෙතනින් ගලපලා තියෙන්නේ. එhmenan අපි බලමු අපේ අවසාන ගනුදෙනුව මොකද්ද කියලා. අවසාන ගනුදෙනුව තමයි මොකද්ද? කීයක ගනුදෙනුවක්ද? රුපියල් 50000ක ගනුදෙනුවක් සිද්ධ වෙනවා. අන්න බලන්න. ඒක ටිකක් වෙනස් ආකාරයේ ගනුදෙනුවක්. ඇයි වෙනස් කියලා කියන්නේ? මේක ගිණුම් කරන සමීකරණේ අර කෙරවලකට ගිහිල්ලා තියෙන්නේ. අයිනට ගිහිල්ලා තියෙන්නේ. අපි අනිත් හැම වෙලේම අපි දැක්කේ මේ ගොඩක් වෙලාවට මේ වත්කම් පැත්තේ මොන හරි වෙලා මේ පැත්තෙත් වෙලා. නමුත් මෙතන ටිකක් අසාමාන්‍යතාවයක් තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දෙකම තියෙන්නේ මේ ගිණුම් කරන සමීකරණේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ ඉන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන් සහ වගකීම්. ඒ පැත්තේ වෙච්ච දෙයක්. එතකොට හිමිකම 50000කින් වැඩි වෙන්නත් ධන ලකුණ ණය හිමියෝ 50000කින් අඩු වෙන්නත් මොකද්ද සිද්ධ වෙන්න පුළුවන් ගනුදෙනුව? මොකද්ද මේ ගනුදෙනුව? හිමිකමට රුපියල් 50000ක් එකතු වෙලා අඩු වෙනවා 50000ක් ණය හිමියන්ගේ. මොකද්ද වෙලා තියෙන්නේ? මේක ටිකක් අමුතු ගනුදෙනුවක් නේද? කාටද ඒක කියන්න පුළුවන්? මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම ණය හිමියෝ ඒගොල්ලෝ ව්‍යාපාරේ
ඒ කියන්නේ මේගොල්ලොන්ගෙන් අපිට ණය හිමියොන්ගෙන් අපිට ණය හිමියන්ට අපිට ගෙවන්න තිබ්බ සල්ලි. එහෙම නේද? අපි දන්නවනේ ඒක මේ පැත්ත බැලුවොත් එහෙම අපිට පේනවා ලක්ෂ 2යි 3යි 50000ක් ගෙවලා තියෙන ලක්ෂ 2කමාරක් ගෙවන්න තියෙනවා. ලක්ෂ 2කමාරක් ගෙවන්න තියෙනවා අපි තාම ණය. එතකොට ඒකෙන් 50000ක් අඩු වෙලා. ණය හිමියන්ට ගෙවුවනම් සාමාන්‍යයෙන් මොකද්ද වෙන්න ඕනේ? මුදල් තමයි අඩු වෙන්න ඕනේ. මේ අවස්ථාවේදී මුදල් අඩු වෙන්නේ නැතුව මොකද්ද වෙලා තියෙන්නේ? ඒක හිමිකමට එකතු වෙලා. එහෙමනම් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ ණය හිමියොන්ට ව්‍යාපාරයේ අයිතියෙන් කොටසක් කැප කරලා තියෙනවා. කියන්නේ ව්‍යාපාරික ප්‍රාග්ධනයේ විදිහට එයාව ඇතුළත් කරගෙන තියෙනවා. ණය කැපෙන්න එයාට ඒ වෙනුවට ව්‍යාපාරයේ අයිතිය පොඩ්ඩක් දීලා තියෙනවා. එහෙම නේද? ගොඩාක් ණය තියෙනකොට කියනවා මමත් දැන් ওই බිස්නස් එකේ අයිතිකාරයෙක් වෙන්නම් කියලා. ණය ගෙවන්න බැරි නම් මුදලින් ඒක තමයි කරන්න තියෙන්නේ. එහෙමනම් ඒ වගේ ගන්න දෙනවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ටිකක් තරමක් ගැටලුකාරී ඇති මොකද්ද කියලා. ව්‍යාපාරයේ අයිතියෙන් කොටසක්. තවදුරටත් ඔහු ණය හිමියෙක් නෙමෙයි. රුපියල් 50000කින් එයාට මේ ව්‍යාපාරයේ කොටස් දීලා තියෙනවා. අයිතිය දීලා තියෙනවා. එහෙම නේද? එහෙමනම් අපි ලියමු දිනේ කවද්ද? 4 වෙනි මාසේ 30 වෙනිදා. රුපියල් ණය හිමියෙකුට රුපියල් 50000ක ව්‍යාපාරයේ අයිතිය එහෙම නැත්නම් අපිට මේක තවත් ආකාරයකින් විග්‍රහ කරන්නත් පුළුවන්. ඒ තමයි බිස්නස් එකේ සල්ලි නැති නිසා ව්‍යාපාරයේ අයිතිකරුට පුළුවන් පුද්ගලිකව ණය හිමියන්ට මුදල් ගෙවන්න. එහෙනම් ඒකත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ණය හිමියෙකුට ව්‍යාපාරයේ අයිතිය දුන්නා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඉන්න අයිතිකරු එහෙම නැත්නම් ජයන්ත මහතා විසින් කෙලින්ම තමාගේ සාක්කුවෙන් සල්ලි ණය හිමියෙකුට දුන්නා වෙන්නත් පුළුවන්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. අපිට නිදහස තියෙනවා ඒක කැමැති ආකාරයෙන් විග්‍රහ කරන්න. හරි නේද? එහෙමනම් අපි දැන් මේ ගානට අවශ්‍ය පිළිතුරු දීලා ඉවරයි. මං හිතන්නේ 4:30න් පස්සේ අපිට ආපහු මොනවත් ගන් දෙනු දීලා නැහැ. ගිනුම් කරන සමීකරණේ තුලනේ වෙනවද කියලා ඕනනම් අපිට ආයෙත් අර අපේ ටෙස්ට් එක කරන්න පුළුවන්. මේ ටික හරියට එකතු කරලා අඩු කරලා අපි මේ ශේෂය මෙතනට ගෙනාවෙන් පස්සේ ඒක ආපහු අවසාන වශයෙන් තුලනේ වෙන්න ඕන. මොකද්ද මේකේ වත්කම් පැත්ත කියන්නේ මෙන්න මෙතනින් මේ පැත්ත. වත්කම් පැත්ත කියලා කියන්නේ මෙතනින් වම් පැත්ත. මේ පැත්ත එකතු කරොත් 9,15,000යි ඊට පස්සේ දසලක්ෂ 75,000යි 1075 බලන්න එකතු කරලා හරිද කියලා 1075,000යි 4,60,000ත් එකතු වෙන්න ඕන. පහයි 13න් 3 ඉතිරි 1යි 5යි ලක්ෂ 15යි 35,000යි. මේ පැත්තේ කීයක් එනවද? 1,14යි 55,000යි. ඒ කියන්නේ මගේ එකතු කිරීම වැරදි. 9,15,000යි 9,15,000යි 80,000යි 4,60,000යි. එහෙම වෙන්න පුළුවන් අපි එකතු කරනකොට. එතකොට කොහොමද පිළිතුර නිවැරදි වෙන්න ඕන? 0.0.0.0
5යි 9යි 15න් 5 ඉතිරි 1යි 10යි 14යි 14,55,000යි. නම් මෙතන මේක වැරදි. 14,55,000න් ගිණුම් කරන සමීකරණයේ දෙපැත්ත තුලණය වෙනවා. හරි නේද? එහෙනම් අපි ඒ අභ්‍යාසය දැන් සාර්ථකව උත්තර දීලා අවසන් කරා. අපි බලමු ඊළඟට තවත් අපි මේ වගේ අභ්‍යාසයක් කරන්න. අපි බලමු මේ තමයි අපේ පෙළපොතේ තියෙන ක්‍රියාකාරකම් අංක 2. මොකද අපි මේවත් අපි මේ අභ්‍යාස අපි ඔක්කොම කරන්න ඕන. අපි තනියෙන් කරන්න ඕන ඇත්තටම. ඕගොල්ලෝ මේ වෙනකොට මේක කරලා ඇති කියලා මම විශ්වාස කරනවා අපේ සමහර දරුදරියන්. ඒගොල්ලන්ට පුළුවන් තමා කරපු දේ නිවැරදිද කියලා දැන් මාත් එක්ක මේ ගාන හදනකොට ඒක චෙක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අභ්‍යාසය අපි කරන ආකාරය ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු මේක මොන වගේ ගානක්ද කියලා. අර මං ඉස්සෙල්ලා පැහැදිලි කරපු ඒ ආකෘති දෙකෙන් කුමන ආකෘතියක ගන්න දෙනවද කියලා අපි බලමු. අපිට දැන් මේ කරන්න තියෙන අභ්‍යාසය. මොකද්ද මෙතන තියෙන්නේ? තිසරිගේ ව්‍යාපාරය. පහත දැක්වෙන්නේ තිසුරිගේ ව්‍යාපාරයේ ජනවාරි මාසයට අදාළ ගණදෙනු. මාසයක ගණදෙනු. ජනවාරි 1 වෙනිදා රුපියල් 3 ලක්ෂයක ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යොදවනවා. 4 වෙනිදා රුපියල් 50,000ක් පිරිවැය වූ භාණ්ඩ මිලදී ගන්නවා. මාසික කඩකුලී ලෙස රුපියල් 10,000ක් ගෙවනවා. රුපියල් 40,000ක භාණ්ඩ තොගයක් රුපියල් 60,000කට විකුණනවා. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගන්නවා. තිසුරිගේ නිවසේ දුරකථන බිල රුපියල් 10,000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවනවා. ණයගැතියන්ගෙන් රුපියල් 30,000ක් ලැබෙනවා. බැංකු ණය සඳහා වූ මාසික පොලිය රුපියල් 5,000ක් ගෙවනවා. ඇයි බැංකු ණයක් ගත්තද? ලක්ෂ 3ක බැංකු ණයක් අරගෙන තියෙනවා 19 වෙනිදා 30 වෙනිදා වෙනකොට මාසික පොලිය 5,000ක් ගෙවනවා. හරි? ව්‍යාපාරයේ විදුලි බිල සඳහා රුපියල් 5,000ක් ගෙවනවා. ඒක ව්‍යාපාරයේ. තිසුරිගේ නෙමෙයි. අවශ්‍ය වන්නේ ඉහත එකිනෙක ගනුදෙනු වලින් ගිණුම් කරන සමීකරණයට වන බලපෑම වටිනාකම් සහිතව දැක්වීම. අන්න. අපි ඉස්සෙල්ලා කරපු එකේ අනිත් පැත්ත තමයි මෙතන කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා මොකද වෙලා තියෙන්නේ? අපිට ආකෘතිය ඇතුලේ ඔක්කොම ගනුදෙනු ටික දීලා තිබ්බ ගිණුම් කරන සමීකරණයට වෙච්ච බලපෑම මොකක්ද කියලා ගනුදෙනු වල වටිනාකමත් එක්ක ද්විත්ව බලපෑම දීලා තිබ්බා. ඒකෙන් අපිට ගනුදෙනුව නිර්මාණය කරන්න කියලා තමයි ඒ අභ්‍යාසයේ කිව්වේ මීට සුළු මොහොතකට පෙර අපි නිම කරපු අභ්‍යාසය. මේක ඒකේ අනිත් පැත්ත. අපිට ගනුදෙනු ටික දීලා තියෙනවා. ගිණුම් කරන සමීකරණේ අපි නිර්මාණය කරන්න ඕන. මොකද්ද? ගිණුම් කරන සමීකරණේ අපි නිර්මාණය කරන්න ඕන. පුළුවන්ද කරන්න? අභියෝගේ බාර ගන්නවද? අපිට අභියෝගේ බාර ගන්න සිද්ධ වෙනවා. අපි ඒක කරලා බලමු. හොඳයි. මෙතන ගණදෙනු සාමාන්‍යයෙන් තියෙනවා 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. අපිට එක පිටුවකින් මේක කරගන්න පුළුවන්. එතකොට දැන් අපේ සිහියට එන්න ඕන මේ වගේ ගාණක් විභාගෙට ආවොත් අපි මොකද්ද කරන්න කියලා එහෙ මෙහෙ බල ඉඳලා හරියන්නේ නැහැ. අපි දැන් මේ පාඩම් කරලා අභ්‍යාස කරලා තමයි මෙතනට යන්නේ. මේක දැක්ක ගමන්ම අපේ සිහියට එන්න ඕන මොකද්ද? මේ ගණන හදන ප්‍රවේශය මොකද්ද කියලා. අප්‍රෝච් එක මොකද්ද කියලා. මොකද්ද ආකෘතිය? නිවැරදි ආකෘතියට ගියොත් තමයි දුවේ පුතේ අපිට මේ ගාන හරියටම හදලා මේකට දෙන ලකුණු ටික ඔක්කොම අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ. අපේ මල්ලට දාගන්න පුළුවන් වෙන්නේ. ලකුණු අපි ගිලිහෙන්න දෙනවද අපේ මල්ලට දාගන්නවද? ඒකක් ගන්න නම් එක ලකුණක්වත් අපිට යන්න දෙන්න බෑ. ගිලිහෙන්න දෙන්න බෑ. අමතක වෙන්න දෙන්න බෑ. එහෙමනම් හරියටම අපි කරන්න ඕන. ඒක තමයි අපි මේ ක්‍රමානුකූලව මේ දේවල් එකින් එක අපි ඉගෙන ගන්න. මේ ගානේ තොරතුරු දිහා බලනකොට අපිට පේන දෙයක් තමයි මොකද්ද පේන දේ? කාටද කියන්න පුළුවන් මේ ගානේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා?
තිසුරිගේ ව්‍යාපාරය. ඔව් තිසුරිගේ ව්‍යාපාරය නමුත් ඒකේ විශේෂත්වයක් නැහැ. මේක මොන වගේ ව්‍යාපාරයක්ද කියලා අපිට කියලා නැහැ. මම අහන්නේ ඊට වඩා වැදගත් දෙයක් මෙතන තියෙනවා. මොකද්ද? මේකේ තියෙන තොරතුරු දිහා බලනකොට තමයි ඒක අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මොකද්ද? හරියටම හරි. ඔන්න කිව්වා. මොකද්ද කිව්වේ ඇහුණා නේද? මේක අලුතෙන් පටන් ගන්න ව්‍යාපාරයක්. එහෙම නේද? එhmenan අපිට වැඩේ ලේසියිනේ. ගිනුම් කරන සමීකරණය අපිට හරියටම ගොඩනගාගෙන යන්නත් ඕන. අර කලින් ගානේ නම් අපිට ආරම්භක ශේෂ ටිකක් දීලා තිබ්බා. මේකේ ආරම්භක ශේෂ එහෙම නැහැ. ඇයි මේ තිසුරි අලුතෙන් තමයි මේ බිස්නස් එක පටන් ගන්නේ ජනවාරි 1 වෙනිදා අමාරුවෙන් හොයාගත්ත ලක්ෂ 3ක් ව්‍යාපාරයට ආයෝජනය කරලා තමයි මේ ව්‍යාපාරය පටන් ගන්න. එහෙනම් මේ තියෙන්නේ ආරම්භක ගනුදෙනු ටික. හරි. අපි එහෙමනම් දැන් යමු අපේ ආකෘතියට. අපි ආකෘතිය අපිට පුළුවන් මේකෙම අපි මේකෙම අනිත් පැත්තේ අපි ගන්න බලමු. හරි. ජනවාරි මාසේ අපිට පේනවා නෑ අපි මේක වෙනම ගමු අපි මේ පැත්තේ. හරි. අපි දැන් ආකෘතිය හදා ගන්න ඕන. මතකනේ අපි ටේබල් එකක් නිර්මාණය කරගන්න ඕන. අපි ඒක මේ විදිහට කරමු. හරි. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මේක බෙදා ගන්න ඕන. බෙදා ගන්න ඕන. ඒකට අපි කොහොමද තීරණය කරන්නේ මේක බෙදා ගන්න තීරු කීයක් තියනවද කියලා. මේක අපිට කරන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ හරියටම දැන් මේකේ ගොඩක් ගන්දෙන් දීලා තිබ්බනම් අපිට මේ තීරු ගාන මොකද්ද කියලා හරියටම තීරණය කරන්න අමාරුයි. ඒක නිසා අපි නිකන් දලා අදහසක් ගමු මේ වගේ ආකෘතියක් හදමු කියලා. හැබැයි අපි දන්න එක දෙයක් තමයි ගිණුම් කරන සමීකරණයේ දකුණු පැත්තේ ඒ කියන්නේ වත්කම් පැත්තේ නෙමේ දකුණු පැත්තේ ඊටමත් කුඩා සංඛ්‍යාවක් තමයි අපිට ගනුදෙනු හැම වෙලේම හම්බෙන්නේ. හිමිකම හම්බෙනවා, ණය හිමියෝ හම්බෙනවා, බැංකු ණය හම්බෙනවා. ඔය වගේ ටිකක් තමයි එන්නේ. ඒකන්ද අපි මේ පැත්තට වැඩි ඉඩ තියාගන්න නැතුව අපි මේක නිර්මාණය කරගමු වත්කම් පැත්තට ටිකක් ඉඩ වැඩි කරලා. එහෙනම් ගිණුම් කරන සමීකරණය බෙදෙන්නේ මෙතනින්. එහෙමනම් සමාන ලකුණ අපි දාන්නේ මෙතනින්. හරි නේද? අපි සමාන ලකුණ මෙතනින් දාමු. එහෙමනම් මේ පැත්තට එන්නේ හිමිකම් එකතු කිරීම අපි දන්නේ තව මේ පැත්තෙන් එන්නේ මොනවද කියලා. අපි අවශ්‍ය වෙලාවෙදී දාමු. අපි දන්නවා අනිවාර්යයෙන්ම හිමිකම් නම් එනවා කියලා. මොකද තිසුරි තමයි මේකට ආයෝජනය කරන්නේ. එහෙම නේද? ඒ නිසා අපි හිමිකම් වලට දැනට අපි තීරුවක් දැන්ට දාගමු අපි හිමිකම් සඳහා. හරි. මේ විදිහට දාගත්තා. ඊළඟට මේකේ ශීර්ෂය අපි දාන්න ඕන හන්ද අපි තව දුරටත් මේක මේ විදිහට හෙඩින්ස් ටික දාගන්න අපි මේ වගේ ශීර්ෂ තීරුවක් අපි සකස් කරනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය මේ පැත්තේ එන්නේ වත්කම්. ව්‍යාපාරේ වත්කම් තමයි මේ පැත්තෙන් එන්නේ. හරි. වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම. මේක තමයි ගිණුම් කරන සමීකරණය. අපි මේ කරන්නේ ආකෘතිය හඳුනා ගැනීම. අපේ ගාන හදන ආකෘතිය. අපිට ගනුදෙනු ටික තමයි මේ ආකෘතිය ඇතුලේ නිර්මාණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. රචනාමය ස්වරූපයෙන් අපිට දීලා තියෙනවා මේ ගනුදෙනු ටික මොකක්ද කියලා. එහෙමනම් වත්කම් සමානයි
හිමිකම් එකතු කිරීම වගකීම. ඒක තමයි ගිණුම් කරන සමීකරණය. එහෙමනම් මෙතනින් මේ පැත්තට එන්නේ මොනවා හරි වත්කම් වලට අදාළ විවිධාකාරයේ ගනුදෙනු තමයි. එහෙමනම් අපි දන්නවා මේ ශීර්ෂ වලට අපි දාන්නේ මොකද්ද? ඒ ගනුදෙනුවේ ස්වરૂපය. ඒ කියන්නේ ඒක මුදල් නම් අපි මුදල් කියලා තීරුවක් නිර්මාණය කරනවා. එහෙම නේද? භාණ්ඩ තොග ගත්තා නම් භාණ්ඩ තොග. ණයට විකුණුවා නම් ණය ගැතිය. එහෙමනම් වියදමක් නම් අපි ඒ වියදමේ නම දාලා අපිට නම දානවා නෙමෙයි වියදමක් නම් අපි දන්නවා ඒක හිමිකම් වලට තමයි අපි ඒක එකතු කරන්න කියලා. ආදායම් සහ වියදම් අපි ගිණුම් කරන සමීකරණය තුල ගලපන්නේ හිමිකම් යටතේ. ඔන්න ඔය මූලික රාමුව අපි මතක තියාගෙන ඉන්න ඕන. ඊට පස්සේ ස්ථාවර වත්කම් තිබ්බොත් මේ පැත්තට මෝටර රථ තිබ්බොත් මෝටර රථ ඊට පස්සේ ලී බඩු නම් ලී බඩු. ඒ කියන්නේ ඒ වත්කමේ නමෙන් අපි වෙනම තීරුවක් නිර්මාණය කරන්න ඕන. ගිණුම් කරන සමීකරණය තුල ඔන්න ඔය විදිහට තමයි අපි ගනුදෙනු නිර්මාණය කරන්නේ. වාර්තා කරන්නේ. එහෙමනම් දැන් අපේ ආකෘතිය අපි තියනවා. අපි ඕනනම් තව තීරු ටිකක් ගහගමු. අපේ අවශ්‍යතාවය අනුව අපිට පුළුවන් මේවට නමක් දාගන්න. එහෙම නේද? හැබැයි අපි මෙතන මුලින්ම අපි දාන්නේ දිනය. ගනුදෙනුව සිද්ධ වෙන දිනය නිසා අපි දැන් අපි දන්න තොරතුරු ටික අපි මේක ඇතුලේ දාගත්තා. මේක දිනය අපි දන්නවා එක දෙයක් මුදල්. අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ ලක්ෂ 3ක් යොදලා නිසා පළවෙනි ගනුදෙනුව මුදල් කියලාත් අපි දන්නවා. ඊළඟට හිමිකම් අනිවාර්යයෙන්ම තියනවා කියලා දන්න නිසා අපි හිමිකම් කියන එකත් මෙතන ලියා ගන්නවා. හරි නේද? ඕගොල්ලන්ට මතකනේ මම මේ කරන්නේ වෙන කිසිවක් නෙවෙයි. මෙන්න මේ ආකෘතිය. මෙන්න මේක දිහා බලන්න. මෙන්න මේක තමයි මම මේ නිර්මාණය කරේ. වත්කම් දැම්මා මේ පැත්තට, හිමිකම් දැම්මා මේ පැත්තට. මේ බලන්න හිමිකම් පැත්තට වැඩි එන්නේ නැහැ. වත්කම් පැත්තට අවශ්‍යතාවය අනුව අපි මේවා එකතු කරගන්න ඕන. වම් පැත්තේ කෙරවලේ තියෙන්නේ මොකද්ද? දිනය. දිනේ සහ ශේෂය කියන දේ. ඒකට තමයි මම සිද්ධ කරේ ඒ විදිහ ආකෘතියක් දල වශයෙන් මම හදාගත්ත දිනය ශේෂය අපිට දාන්න පුළුවන්. ඉදිරියට ගෙනා ශේෂය. එහෙමනම් දැන් අපිට තියෙන්නේ මේ ගානේ තියෙන තොරතුරුත් එක්ක මේක සම්පූර්ණ කරන එක. අපි බලමු පළවෙනි ගනුදෙනුව මොකක්ද කියලා. හරි නේද? ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යෙදවීම දිනය ජනවාරි 1 වෙනිදා. එහෙනම් අපි බලමු ජනවාරි 1 වෙනිදා දිනය 1.1 ප්‍රාග්ධනයක් යොදවනවා ලක්ෂ 3ක. මොකද්ද සිද්ධ වෙන්නේ? මොකද්ද දිත්ත බලපෑම? ව්‍යාපාරයේ ලාච්චුවට පළවෙනි වතාවට මුදල් එකතු වෙනවා රුපියල් ලක්ෂ 3ක්. එමනම් එකතු කරා ලක්ෂ 3ක්. ව්‍යාපාරයට ලක්ෂ 3ක් එකතු වුණා නම් වත්කම් පැත්තට ලක්ෂ 3ක් එකතු වුණා නම් අනිත් පැත්තටත් ලක්ෂ 3ක් එකතු වෙන්න ඕන. ඒ ලක්ෂ 3 අපි කොතනටද එකතු කරන්නේ? අපි දන්නවා මේ මුදල ගේන්නේ කවුද? තිසුරි එයාගේ පුද්ගලික ධනයෙන් තමයි මේක ආයෝජනය කරන්නේ. ඒක නිසා තිසුරිට අයිති කොටස තමයි මේ හිමිකම් කියන එක. ඒක නිසා අපි හිමිකම් ලක්ෂ 3කින් ඉහළ නංවනවා. පළවෙනි ගනුදෙනුව. ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරපු නිසා මුදල් එකතු වෙනවා ලක්ෂ 3ක්. ඒකේ අයිතිය තියෙන්නේ සම්පූර්ණයෙන්ම තිසුරිට නිසා මේ ව්‍යාපාරයේ දැනට තියෙන්නේ වත්කම් මුදල් පමණයි රුපියල් ලක්ෂ 3ක්. ඒක අයිති තිසුරිට නිසා හිමිකම් යටතේ අපි ලක්ෂ 3ක් එකතු කරනවා. ඔන්න පළවෙනි ගනුදෙනුව. එහෙනම් අපි බලමු මොකද්ද දෙවන ගනුදෙනුව කියලා. ජනවාරි 4 වෙනිදා 50000ක් පිරිවැය වූ භාණ්ඩ මිලදී ගන්නවා. කවද්ද දිනය? ජනවාරි
4. 1.4. අන්න මම කිව්වා අපේ අවශ්‍යතාවය අනුව අපිට මේ තීරු භාවිතා කරන්න පුළුවන් කියලා. දෙවන ගනුදෙනුව මොකද්ද? 50000ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීම ගනුදෙනුවක් සිද්ධ වෙනවා. ව්‍යාපාරයට යමක් එකතු වෙනවා. භාණ්ඩ තොග අපි විකුණන්න ගන්න භාණ්ඩ පිරිවැය 50000ක් 50000ක් වටිනා තොග මිලදී ගන්නවා. මිලදී ගත්තද ණයට ගත්තද? ආයෙසරක් බලන්න. 50000ක් පිරිවැය භාණ්ඩ මිලදී ගැනීම මොකද්ද සිද්ධ වෙන්නේ? මුදල් දීලා තමයි ගන්නෙ. එහෙනම් විත්ත බලපෑම කොතනටද යන්නේ? අපි එහෙමනම් අලුතෙන් වත්කමක් අපි එකතු කර ගන්නවා. භාණ්ඩ තොග. භාණ්ඩ තොග. වත්කම් පැත්තට අපි තීරුවක් එකතු කර ගන්නවා. භාණ්ඩ තොග කියලා. එහෙනම් අපි මේ 4 වෙනිදා ඒ කෙලින් අපි ඇවිල්ලා භාණ්ඩ තොග මොකද්ද වෙන්නේ? තොග වලට රුපියල් 50000ක් එකතු වුණා. මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? භාණ්ඩ මිලදී අරගෙන. එහෙමනම් අඩු වෙනවා මුදල්. ලාච්චිය සල්ලි අඩු වෙනවා රුපියල් 50000ක්. මොකද අපි මිලදී ගන්න මොහොතේම මුදල් ගෙවන නිසා. අපි බලමු තුන්වෙනි ගනුදෙනුව මොකද්ද කියලා. තුන්වෙනි ගනුදෙනුව සිද්ධ වෙන්නේ ජනවාරි මාසේ 9 වෙනිදා කඩකුලී රුපියල් 10000ක් ගෙවීම. ගෙව්වා කියලා කියන්නේ නේද? ඒ කියන්නේ ජනවාරි 9 වෙනිදා ඒ කියන්නේ තිසුරිට මේ බිස්නස් එක ගෙනියන්න එයාගෙම තැනක් නැහැ. වෙනත් කෙනෙකුට අයිති බිල්ඩින් එකක් අරගෙන තමයි මේ ව්‍යාපාරය ගෙනියන්නේ. බොහෝ ව්‍යාපාර ඒ විදිහට තමයි සිද්ධ කරන්නේ. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට එකපාරම ගොඩනැගිලි හදන්න බෑ. එහෙමනම් අපි කඩකුලී කීයක්ද ගෙව්වා කියන්නේ? රුපියල් 10000ක්. එහෙමනම් ගෙව්වා කියන්නේ මුදලින් ගෙවලා. එම නිසා ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා මුදල් රුපියල් 10000ක්. දැන් මේකේ අනිත් ගනුදෙනුව කොතනද අපි සටහන් කරන්නේ? කඩකුලි මෙතනට දානවා. කඩකුලි කියලා නෑ. මොකද අපි මේ දේ කරන්නේ ගිණුම් කරන සමීකරණය ඇතුලේ. ගිණුම් කරන සමීකරණය ඇතුලේ තියෙන්නේ දරුවනේ වත්කම්, හිමිකම් සහ වගකීම්. ඕගලන්ට මතක ඇති අපි කිව්වා ගිණුම් කරන මූලිකාංග 5යි වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. කෝ ආදායම් සහ වියදම් මේ මොකද වෙලා තියෙන්නේ? මම බොහෝ සැරයක් ඔයගලන්ට කිව්වා ආදායම් සහ වියදම් අපි අන්තර්ගත කරන්නේ හිමිකම් ඇතුලේ කියලා. එහෙමනම් මේ ගෙව්ව 10000 අපි ගලපන්නේ අයිතිකරුට තමයි. වියදමක් කරොත් ඒ වියදම දරන්නේ අයිතිකරු. ලාභයක් නම් ඒක එකතු වෙන්නේත් අයිතිකරු. එහෙමනම් ගිණුම් කරන සමීකරණේ තුලණය වෙලාද කියලා බලන්න. 10000ක් මේ පැත්තෙන් වත්කම් පැත්තෙන් අඩු වෙනවා. හිමිකම් පැත්තෙනුත් 10000ක් අඩු වෙනවා. එහෙම නේද? තුලණය වෙලා. මේ සෑම ගනුදෙනුවක්ම එකම ප්‍රමාණයෙන් ද්විත්ව බලපෑම ගලපලා තියෙන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා 50000යි 50000යි ධන ඍණ. ඊට පස්සේ මෙතන ධන එකම ප්‍රමාණයෙන් මෙයාලා. ඍණ ඍණ වත්කම් පැත්තට වගකීම් පැත්තට. එhmenan අපි බලමු තුන්වෙනි ගනුදෙනුව මොකක්ද කියලා. තුන්වෙනි ගනුදෙනුව තමයි 40000ක භාණ්ඩ තොගයක් රුපියල් 60000කට විකිණීම. 40000ක භාණ්ඩ තොගයක් 60000කට විකිණීම. අපි අර ඉස්සල්ලා එකේ අපි මේක කරානේ. 40000ක භාණ්ඩ ඉවත් වෙනවා. 40000ක භාණ්ඩ දිනේ අපි දන්නේ නැහැ කවද්ද කියලා. අපි ඒක පස්සේ දාමු. 40000ක භාණ්ඩ විකුණන්නේ කීයකටද? රුපියල් 60000කට. එහෙමනම් මුදල් වලට එකතු වෙනවා අනිවාර්යයෙන්ම 60000ක්. ඒක අපි සටහන් කරන්නම ඕන. මුදලට තමයි විකුණලා තියෙන්නේ. ණය ගැතියෙක් නෑ මෙතන. මොකද්ද සිද්ධ වෙන්නේ? 40000ක් වටිනා භාණ්ඩ 60000කට විකුණනකොට මෙතන වෙනස මොකද්ද? රුපියල් 20000ක ලාභයක් ජනිත වෙනවා.
ඒක අපි හඳුන ගන්න ඕනේ. ඒකේ විශේෂ ගැළපීමක් තියෙන එකක් තමයි මේ භාණ්ඩ විකිණීම. එතන අර ද්විත්ව බලපෑම තැන් තුනකට යනවා. එහෙම නේද? එහෙමනම් ඒ 20000 කාටද අයිති? ලාභය අයිති වෙන්නේ අයිතිකරුට. ගිණුම් කරන සමීකරණයේ තුලනේ වෙලාද 20000ක් මේ පැත්තට එකතු වෙනවා. මේ දෙක එකතු කරායින් පස්සේ තාපහු ධන 20000ක් එනවා. ධන 20000ට ධන 20000 සමීකරණයේ දෙපැත්තේ ගැලපෙනවා. හරි නේද? අපි බලමු එහෙමනම් ඊළඟ ගණන් මොකක්ද කියලා. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම 19 වෙනිදා 19 වෙනිදා ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගන්නවලු. 19 වෙනිදා. බැංකු ණයක් ලබා ගන්නවා කියන්නේ දරුවනි අනිවාර්යයෙන්ම ලාච්චුවට මුදල් එකතු වෙනවා ලක්ෂ 3ක්. හරි නේද? එකඟයි නේද? ලක්ෂ 3ක් සේප්පුවට මුදල් එනවා. ලක්ෂ 3යි. හරි? ණයට අරන් තියෙන්නේ. ඒක කොතනද අපි පෙන්වන්නේ? එහෙමනම් හිමිකම නෙමෙයි. එහෙමනම් ඔන්න අපි දැන් අලුතෙන් තීරුවක් දාගන්න සිද්ධ වෙනවා. මොකද්ද ණයට ණයක් ගත්ත නිසා. ඔන්න දැන් අපිට අවශ්‍යතාවයක් එනවා මේ පැත්තෙන් තීරුවක් එකතු කරගන්න බැංකු ණය කියලා. බැංකු ණය බෑ ණය. බැංකු ණය ලක්ෂ 3ක් එකතු වෙනවා. මේ පැත්තට ලක්ෂ 3ක් එකතු කරා නම් මේ පැත්තටත් ලක්ෂ 3ක් අපි එකතු කරන්න ඕන. ගණදිනුව සම්පූර්ණයි. ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙලා තියෙනවා. අපි බලමු ඊළඟ ගණදිනුව මොකද්ද කියලා. මොකද්ද? තිසුරිගේ නිවසේ දුරකථන බිල රුපියල් 10000ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම. මුදලින් තමයි ගෙවලා තියෙන්නේ. කීයක්ද? 10000ක්. එහෙමනම් මුදල් ලාච්චුවෙන් 10000ක් ඉවත් වෙනවා. තිසුරුගේ ගෙදර දෙයක් නිසා අපි අර ඉස්සෙල්ලා අපි පැහැදිලිව කිව්වා වගේ හිමිකමෙන් අපි 10000ක් අඩු කරනවා. පුද්ගලික වියදමක් ව්‍යාපාරයේ මුදල් වලින් තමයි ගෙවලා තියෙන්නේ. එහෙමනම් ඒක අපි හිමිකමට ගැලපීම නිවැරදි දෙයක්. දිනේ කවද්ද මේක සිද්ධ වෙන්නේ? 9 වෙනිදා. 1/9 ජනවාරි මාසෙ 21. හරි. ඊළඟ ගණන් සිද්ධ වෙන්නේ කවද්ද කියලා බලන්න. මොකද්ද? ණය ගැතියන්ගෙන් රුපියල් 30000ක් ලැබීම. ණය ගැතියන්ගෙන් රුපියල් 30000ක් ලැබීම. මොකද්ද සිද්ධ වෙන්නේ? ණය ගැතියන්ගෙන් රුපියල් 30000ක් ලැබීම. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. මොකද්ද? අපි තාම ණයට භාණ්ඩ විකුණලා තිබ්බොත් තමයි මේ වගේ සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. මොකද්ද? ණය ගැතියන්ගෙන් රුපියල් 30000ක් ලැබීම කියන්නේ භාණ්ඩ අපි එහෙමනම් ණයට විකුණලා තියෙන්න ඕන. මේ ගානේ අපේ තිබ්බා රුපියල් 40000ක භාණ්ඩ තොගයක් රුපියල් 60000කට විකිණීම කියලා. නේද? එහෙමනම් අපිට නිවැරදි කිරීමක් සිද්ධ වෙනවා. අපි මේක කොහොමද මේ 60000 අපි මෙතන හැදුවේ? 60000 අපි දැම්මේ නිකන් මුදලට විකුණුවා කියලා තමයි මෙතන අපි දාලා තින්නේ 60000. ඒක නිසා අපි දැන් ඒක අපි මේ විදිහට හදමු. මොකද්ද අපි කරන්නේ? අපි මේක අපි අයින් කරන්න සිද්ධ වෙනවා මේ ගන්න දෙනවා. මොකද මේක විකුණලා තින්නේ ණයට නිසා. ඔයගොල්ලන්ට තේරෙනව නේද? මේ භාණ්ඩ විකුණලා තින්නේ මුදලට නෙමෙයි ණයට. ණය ගැති. ඒක නිසා තමයි අර මුදල් ලැබෙන්නේ. ඒක නිසා අපි ඒක ගන්නවා මෙතෙන්ට ගන්නවා 10000යි ණයට විකුණපු විදිහට තමයි අපි ගන්නෙ. ගිණුම් කරන සමීකරණයේ තුරණේ වෙලා තියෙන්නේ 60000න් 40000 අඩු නම් 20000යි ඒක හිමිකරට එකතු කරා. අපි ඒක හොයාගත්තේ ඒ වගේ ඒක ණයට විකුණවුවා කියලා හොයාගත්තේ මේ පස්සේ මේ මුදල් හම්බෙන නිසා. ගානක තොරතුරු අපිට නිවැරදිව දීලා නැත්නම් එහෙම අපිට උපකල්පන කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපේ උපකල්පනය තමයි
මෙතන මේ ණයට තමයි භාණ්ඩ විකුණලා තියෙන්නේ. මේක අපේ පෙළ පොතේ තියෙන ගාණක්. හරි. එහෙමනම් අපි කොහොමද මේ ණය ගැතියෝ කවද්ද මේක දෙන්නේ? රුපියල් 30000ක් හම්බෙන්නේ 1.28 වෙනිදා. එහෙම නේද? 1.28 වෙනිදා ජනවාරි මාසයේ 28 මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයට මුදල් ලැබෙනවා 1.28 ණය ගැතියන්ගෙන් තමයි ලැබෙන්නේ. එහෙමනම් ණය ගැතිය රුපියල් 30000ක් අඩු කරන්න සිද්ධ වෙනවා. 60000ක් ලැබෙන්න තියෙනවානේ. එතකොට මුදල් තමයි ලැබෙන්නේ. ඒක හන්ද ව්‍යාපාරයේ මුදල් පොතට 30000ක් එකතු වෙනවා. එතකොට ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙලා. අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ඊළඟ ගනුදෙනුව තමයි බැංකු ණය සඳහා පොලිය රුපියල් 5000ක් ගෙවුවා. අපි බැංකු ණයක් අරන් තියෙනවානේ. හරි? එතකොට ගෙව්වා කියලා තමයි මේකේ දාලා තියෙන්නේ. බැංකුවට ඉතින් ණයට ගෙවන්න බෑනේ. ඒක නිසා 5000ක් අනිවාර්යයෙන්ම මුදල් වලින් අයින් වෙන්න ඕනේ. ඒක හන්ද අපි ඒක ඍණ කියලා දානවා. පොලිය කියන්නේ වියදමක්. ඒක ගලපන්නේ ව්‍යාපාරයේ හිමිකරුට. ආදායම් සහ වියදම් සියල්ල අපි ගලපන්නේ හිමිකරුවන්ට. ඒක නිසා අපි පොලිය හිමිකරුට ගැලපෙව්වා. ඊළඟට අපි බලමු ඊළඟ ගනුදෙනුව මොකක්ද කියලා. ව්‍යාපාරයේ විදුලි බිල සඳහා රුපියල් 5000ක් ගෙවීම. ගෙව්වා කියන්නේ මොකද්ද? මුදලින් ගෙවලා. නේද? එhmenan මුදල් අඩු වෙන්න ඕන රුපියල් 5000කින්. ගාන හරිද? ඒකත් 5000යි ඊළඟ ගනුදෙනුවත් 5000යි. 30යි 31යි තමයි මේ දේ සිද්ධ වෙන්නේ. කලින් ගනුදෙනුව සිද්ධ වෙන්නේ ජනවාරි මාසේ 30 වෙනිදා. මේක සිද්ධ වෙන්නේ 1.31. හරි නේද? 1.31 මොකද්ද මේ සිද්ධ වෙන්නේ? විදුලි බිලක් ගෙවීම. අපි තාම ලකුණු කරලා තින්නේ මෙතන විතරයි. ඒක ගලපන්නේ එහෙමනම් වියදම් ඔක්කොම අදාළ වෙන්නේ හිමිකරුට. හරි නේද? එහෙමනම් මං හිතන්නේ අපේ ගානේ සියලුම දේවල් අපි ගනුදෙනු ඇතුළත් කරා. දැන් අපිට තියෙනවා පරීක්ෂණය සිද්ධ කරන්න. මොකද්ද පරීක්ෂණය? ගණිතමය පරීක්ෂණය මොකද්ද? මේ ගිණුම් කරන සමීකරණය තුලණය වුණාද කියලා බලන්න ඕන. ඒක නිසා අපි මෙතනින් මේක අපි මේ අපේ ආකෘතිය අපි දැන් මම මෙතනින් වහනවා. වහලා අපි මේ අගයන් ටික එකතු කරමු. දැක්ක නේද? මෙතන අපේ තීරුවක් එකතු වුණා. අපට අවශ්‍ය වුණේ ඒ තීරුව. එhmenan අපි එකතුව දාන්න මේ විදිහට අපි ඒක ක්ලෝස් කරනවා. හරි? අපි බලමු අපි හදපු ගාන මොනතාක් දුරට හරිද කියලා. වැරදි තිබ්බොත් අපිට වැරදි හොයාගන්න සිද්ධ වෙනවා. එහෙම නේද? අපි බලමු අපි මොනතරම් දුරට මේක හරියට හදලා තියනවද කියලා. 60000 දැන් අපි කරන්නේ මේ ගණදෙනු ටික පල්ලෙහාට එකතු කරන එක. 60000 අඩු කිරීම 30000 කියන්නේ 30000යි. සමා වෙන්න 30000යි. මේ තීරුවේ එකතුව 30000යි. අපි ප්‍රවේශමෙන් මේ එකතු කිරීම සිද්ධ කරන්න ඕන. 50000න් 40000ක් අඩු වුණායින් පස්සේ රුපියල් 10000යි. ඒකත් ධන. මේවා ඔක්කොම ධන. හරි? ඊළඟට අපිට සිද්ධ වෙනවා මේ මුදල් පොත එකතු කරන්න. අපි කොහොමද එකතු කරන්නේ? අපි ඉස්සෙල්ලාම බලමු ඍණ ඒවා කීයක් තියෙනවද කියලා. 50000යි 60000යි 70000යි 75000යි 80000යි. 80000ක් තියෙනවා ඍණ. අපි මේක මෙතෙන් දියාගමු. ධන ඒවා කීයක් තියෙනවද? ලක්ෂ 3යි මෙතනත් ලක්ෂ 3යි ලක්ෂ 6යි 6,30,000යි එච්චරයි නේද? 6,30,000යි. 6,30,000ක් ධන 80,000ක් ඍණ. අපි ඒක එකතු කරමු. 13න් 8ක් 5යි
මෙතන 5යි. 5,50,000යි 6,30,000යි. එහෙමනම් මෙතන 5,50,000ක් එන බව අපිට පේනවා. හරිද වැරදිද කියලා අපි තාම දන්නේ නැහැ. හිමිකම් අපි බලමු. ඍණ 10,000යි ඍණ 20,000යි ඍණ 30,000යි. ඍණ 30,000ට ධන 30,000 කැපෙනවා. මෙතන 20,000ක් එකතු වෙනවා. ඒකත් ධන. හරිද? 10,000යි 20,000යි 30,000යි 30,000ට 30,000 කැපෙනවා. 20,000ක් එකතු වෙනවා. මෙතන එකතු වෙනවා ලක්ෂ 3ක්. ධන ලක්ෂ 3යි. මේක ලක්ෂ 3. හරි. දැන් අපි බලමු ගිණුම් කරන සමීකරණයේ වම් පැත්තට දකුණු පැත්ත එකතු වෙන්න ඕන. වම් පැත්ත කියලා කියන්නේ මේ මුදල් වලින් මේ පැත්තේ ටික. 5,60,000යි 5,90,000යි. 5,90,000යි. මේ පැත්තෙන් එන්නේ 3,20,000යි. දැන් මේක අපේ තුලණය වෙන්නේ නැත්තේ යම් කිසි වරදක් නිසා. මට තේරෙනවා අපි ඒකන්ද නැවත වතාවක් අපිට එකතු ටික පරීක්ෂා කරන්න සිද්ධ වෙනවා. අපි ඒ විදිහටම බලමු මේකත් එකතු කරලා. මෙතන අපි බලමු ලක්ෂ ධන පැත්ත ඉස්සලා එකතු කරමු. ලක්ෂ 3යි 3,20,000යි. මේ පැත්තෙන් 3,20,000ක් එනවා. ධන 3,20,000යි. ඊට මේකේ තියෙන ඍණ පැත්ත තියෙනවා 10,000යි 20,000යි 30,000යි. හරිද? 10,000යි 20,000යි 30,000යි. 30,000යි. මේකෙන් මේක අඩු කරා 12න් 3ක් 9යි 2,90,000යි. මේක එකතුව 2,90,000යි. මේක එකතුව ලක්ෂ 3යි. දැන් බලමු අපි ගිණුම් කරන සමීකරණේ තුලණය වෙනවාද කියලා. මේ පැත්ත එකතු කරනකොට අපිට එනවා පිළිතුර 5,90,000ක් ධන. ඒ පිළිතුරම මේ පැත්තෙත් අපිට ලැබෙන්න ඕන 5,90,000යි. අපි හරියට මේ ගාන හැදුවනම් දුවලා පුතාලා මේ ගිණුම් කරන සමීකරණය අපි දන්නවා සමීකරණේ වත්කම් පැත්තට වගකීම් පැත්ත සමාන වෙන්න ඕන. එතකොට වත්කම් පැත්තට වගකීම් පැත්ත සමාන වෙලා තියෙනවා. හොඳයි. එහෙනම් අපි මේ අද අපි කරේ අපේ පෙළපතේ තියෙන ක්‍රියාකාරකම් දෙකක අපි අභ්‍යාස අපි සම්පූර්ණ කරා. එමනම් මෙතනින් අපි මේ ගිණුම් කරණය පිළිබඳව කරන අපේ ඒ පාඩම අපි ගිණුම් කරන අධ්‍යයනයේ ගිණුම් කරන සමීකරණය කියන පාඩම අපි මෙතනින් අවසන් කරනවා. අපි නැවත වතාවක් හමු වෙමු. අපේ 6 වෙනි පාඩම් ඒකකය මොකද්ද? ගණදෙනු වල ද්විත්ව බලපෑම සාකච්ඡා කරන්න. ඔබ සෑම දෙනාම නැවත වතාවක් මාත් සමග එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.